ස්වාමීන් වහන්සේ, මෙහෙණින් වහන්සේ, ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ 5 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ අවසාන නැත්නම් 7 වෙනි විද්‍යාව පාඩම. ජෛව විවිධත්වයේ කෙරේ ප්‍රවේණික ද්‍රව්‍යවල බලපෑම කියන මාතෘකාව තමයි අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේ වන විට අපි මේ පාඩමේ සෑහෙන කොටසක් කරලා ඇවිල්ලා මෙන්ඩල්ගේ පරීක්ෂණ, මෙන්ඩල් ප්‍රවේණිය, මෙන්ඩලීය රටා, මෙන්ඩලීය රටා වලින් අපගමනය වන අවස්ථා, ප්‍රවේණික රෝගාබාධ, ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හට ගන්නා ප්‍රවේණික රෝගාබාධ, අලිංග වර්ණ දෙහ ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හට ගන්නා රෝගාබාධ ඒවා ගැන කතා කරා. ප්‍රවේණි විද්‍යාව කෘෂි කර්මාන්තයේ සහ අනිකුත් ශ්‍රේෂ්ඨවලදී භාවිතා වන ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගන්න අවස්ථා ගැන කතා කරලා අපි පාඩමේ අවසාන කොටසට ආව. ඒ තමයි පරිණාමය. අපි කිව්වා පරිණාමය ගැන ඉදිරිපත් වෙච්ච මතවාද ගොඩක් තියෙනවා. කොහොමද අතීතයේ සිටි සරල ජීවී ආකාර වලින් වර්තමානයේ සිටින සංකීර්ණ ජීවී ආකාර බිහි වුනේ? මේ පිළිබඳව පරිණාමය, මේකට කියන්නේ පරිණාමය. අතීතයේ සිටි සරල ජීවී ආකාර වලින් අද සිටින ආකාරයේ සංකීර්ණ ජීවී ආකාර බිහිවීමේ ක්‍රියාවලියට කියන්නේ පරිණාමය. මේ පරිණාමයේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව පැහැදිලි කරන මතවාද ගොඩක් තිබුණා. ඒ අතර පිළිගත හැකි මතවාදයක් ඉදිරිපත් කළේ චාල්ස් ඩාවින් කියන විද්‍යාඥයා. ඔහු ඉදිරිපත් කළ පරිණාමවාදය අපි ඉගෙන ගත්ත ස්වභාවික වර්ණවාදය. ඒ ස්වභාවික වර්ණවාදී නිරීක්ෂණ දෙක, උපකල්පන තුන අපි තා පැහැදිලිව කලින් කොටසේදී විග්‍රහ කරගත්තා. අද අපි බලන්න හදන්නේ අන්න ඒ ස්වභාවික වර්ණවාදයේ උපකල්පන සහ නිරීක්ෂණ ඇසුරෙන් එදින අපි පරිසරයේ සිද්ධ වෙච්ච ස්වභාවික සංසිද්ධිය මේ ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදය ඇසුරෙන් පැහැදිලි කරන්නේ කොහොමද කියන එක. ඒ ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. මේ බලන්න. මෙතන මෙන්න මේ පැවරුම 7.6 පැවරුම මදුරුවන් DDT වලට ප්‍රතිරෝධීතාවයක් ඇති කර ගැනීමේ සංසිද්ධියේ ස්වභාවික වර්ණවාදයේ අණුව පියවර මගින් පැහැදිලි කරන්න මේ සඳහා ගුරුතුමාගේ සහාය ලබා ගන්න මම කියලා දෙන්නම්. දැන් මේ මැලේරියාව කියන රෝගය. මැලේරියාව කියන රෝගය ඇති කරන්නේ ප්‍රොටෝසෝවාවෙක්. ප්ලාස්මෝඩියම් කියන ප්‍රොටෝසෝවාවෙක්. එයා ඒකසෛලික ප්‍රොටෝසෝවාවෙක්. ඇහැට පේන්නේ අන්වීක්ෂී ඒකසෛලික ප්‍රොටෝසෝවාවෙක් තමයි රෝගකාරකයේ මැලේරියාව හදන්නේ. ඒ රෝගකාරකයේ අපේ ශරීරයට ඇතුළු වුණාම රතු රුධිරාණු වලට තමයි ප්‍රධාන වශයෙන් හානිය කරන්නේ. ඒ නිසා අපිට මැලේරියා වුණා හට ගන්නවා. හැබැයි දැන් මේ ප්‍රොටෝසෝවා කියන මේ සුද්ධ ජීවියා අපේ ශරීරයට එන්නේ වායුගෝලය හරහා නෙවෙයි. ජලය හරහා නෙවෙයි. ආහාර හරහා නෙවෙයි. මදුරුවෙක් මාර්ගයෙන් තමයි මේ ප්‍රොටෝසෝවා කියන ජීවියා අපේ ශරීරයට එන්නේ. මේ මැලේරියා රෝගකාරක ප්‍රොටෝසෝවා කියන ජීවියා අපේ ශරීරයට එන්නෙම මදුරුවෙක් දෂ්ට කළොත්. ඇනෝෆිලස් කියලා මදුරු විශේෂයක් ඉන්නවා. ඇනෝෆිලස්. ඇනෝෆිලස් කියුලිසිෆේසිස්. ඇනෝෆිලස් කියුලිසිෆේසිස් කියන විශේෂය, ඇනෝෆිලස් කියලා ගණේ අපි නම් කරමුකෝ. ගණ නාමය ඇනෝෆිලස්. ඇනෝෆිලස් කියන මදුරුවන්ගේ ගැහැණු සත්තුන්ගේ ශරීරයේ තමයි මේ ප්‍රොටෝසෝවා කියන මේ ප්ලාස්මෝඩියම් කියන ප්‍රොටෝසෝවාව ඉන්නේ. එතකොට ඒ ප්‍රොටෝසෝවාව ඉන්න ප්ලාස්මෝඩියම් ඉන්න ඇඟේ ඉන්න ඇනෝෆිලස් ගණේ ගැහැණු මදුරුවෙක් විද්දොත් අපිට එයා ලේ උරාගෙන බොන වෙලාවේ එයාගේ ඇඟේ ඉන්න ප්ලාස්මෝඩියම් අපේ ඇඟට ගිහිල්ලා තමයි අපිට මේ ලෙඩේ හැදෙන්නේ. ඒ කියන්නේ රෝග වාහකයා, රෝග කාරකයව අපේ ශරීරයට අරන් එන එක්කෙනාට කියනවා රෝග වාහකයා, වෙක්ටර්. හරිද? රෝග වාහකයා. රෝග කාරකයා කියන්නේ රෝගේ හදන එක්කෙනා ප්ලාස්මෝඩියම්. එයාව අපේ ශරීරයට අරන් එන එක්කෙනාට කියනවා රෝග වාහකයා. වාහකයා තමයි ඇනෝෆිලස් මදුරුව. එතකොට මැලේරියාව මර්ධනය කරන්න මේ මදුරුව විදින එක නැවතුණා නම් හරි. එහෙනම් වෙන කිසිම ක්‍රමයකින් ප්ලාස්මෝඩියම්ට අපේ ඇඟට එන්න බෑ. කියන්නේ ආහාර හරහා එන්නේ නැහැ, ජලය හරහා එන්නේ නැහැ, වාතය හරහා ශ්වසනයෙන් එන්නේ නැහැ, අතින් ඇල්ලුවට එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මදුරුවෙක් විදලා ලේ වලටම ඇතුළු වෙන්න ඕනේ. එහෙනම් ඇනෝෆිලස් විදින එක නැවතුණා නම් හරිනේ මේකට. ඒ නිසා එකම විකල්පය මැලේරියාව මර්ධනය කරන්න ඇනෝෆිලස් මදුරුව විදින එක නවත්තන. කියන්නේ ඇනෝෆිලස් මදුරුව මැලේරියා වාහක මදුරුව විනාශ කිරීම. දැන් 1930 ගණන් වල අපේ රටේ
මේ මැලේරියාව වසංගතයක් ලෙස පැතිර ගිහිල්ලා තියෙනවා 1930 ගණන් වල. එකෙන් අපේ රටේ ඒ කාලේ මිනිස්සු 50000ක් විතර මැරලා තියෙනවා මැලේරියා රෝගයේ වැළඳීමෙන්. මිනිස්සු 50000ක් විතර මැරලා තිනවා ඒ කාලේ හැටියට මේ 1930 ගණන් වල මැලේරියා රෝගයේ වැළඳීම. දැන් ඒ වෙලාවේ මේක හඳුනගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඒ ලෝකයේ දියුණු රටවල් සෞඛ්‍ය සංවිධාන ලංකාවට උපදෙස් දීලා තියෙනවා මේකට එකම විකල්පය තමයි මැලේරියා මදුරුවා විදින එක නවත්තන්න ඕනේ. ඒ සඳහා මේ මදුරුවා විනාශ කරන්න DDT කියන මේක උග්‍ර විෂ රසායනික ද්‍රව්‍යයක් මේක මදුරුවාට විසයි. මේක දැම්මොත් මදුරුවා මැරෙනවා. ඒක නිසා මේක දාන්න. මේක ඒ මදුරුවෝ ඉන්න ප්‍රදේශවලට DDT ඉහින්න කියලා. ඒතර අපේ රටේ බලධාරීන් ඇත්තට මේ කියපු ක්‍රමය අනුගමනය කළා. DDT කියන මේ විෂ රසායනික ද්‍රව්‍යයක් මේක ගෙනල්ලා ඒක අවශ්‍ය ප්‍රමාණයට තනුක කරලා ඒ මැලේරියා වසංගතයක් ලෙස පැතිර ගිය ප්‍රදේශවල ජල මූලාශ්‍ර වලට මේක දාලා මදුරුවා මර්ධනය කරා. ඔන්න අනේ ටික කාලයක් යනකොට අපේ රටේ මැලේරියාව සම්පූර්ණයෙන් ඉවතට. මොකද මදුරුවා සම්පූර්ණයෙන් මැරුණා. මැරුණාට පස්සේ ඉතින් මදුරුව විදින්න නැත්තම් ලෙඩේ හැදෙන්නේ නැහැ. ඊට පස්සේ ලෙඩේ හැදිච්ච අයට බෙහෙත් දීලා සුව කරා. සමහර අය මිය ගියා 50000ක් විතර. කොමරි වසංගතේ නතර කරගත්තා. අන්තිමට මැලේරියා රෝගීන් එක්කෙනෙක්වත් වාර්තා නොවන තත්ත්වයට ලංකාවපත් වුණා. මොකද අර DDT නිසා මැලේරියා මදුරුවෝ ඇනොෆිලස් මදුරුවෝ මිය ගියා. ඒගොල්ලන්ට ඒක දරා ගන්න බැරුව. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට පැසසුම් පවා ලැබුණා මැලේරියාව සහ මුලින්ම ඉවත් කරපු රටක් හැටියට. පැසසුම් පවා ලැබුණා. හැබැයි දැන් එහෙම තියෙනකොට 1960 ගණන් වලදී නැවතත් මැලේරියාව ඔන්න වසංගතයක් ලෙස ඉස්මතු වෙන්න පටන් ගත්තා පොඩ පොඩ. එහෙම පටන් ගන්නකොට නැවත අපේ බලධාරීන් කල්පනා කරුවා එහෙනම් දැන් ආයෙත් මැලේරියාව බෝ කරන ඇනොෆිලස්ලා බිහි වෙලා ඇති. ඒකනේ දැන් මේක වෙන්නේ. අපි එහෙනම් ආයෙ DDT ගහමු කියලා ආයෙ DDT ගෙනල්ලා ඒ මැලේරියා රෝගේ වසංගතයක් ලෙස පැතිරෙන්න ආරම්භ වෙච්ච කාලෙදී 60 ගණන් වල මේක ඉස්සට වසංගතේ පාලනය කරන්න බැරි වුණා. මැලේරියා මදුරුව මැරෙන්නේ නැහැ මේකට. මදුරුව වරුතු දෙනවා. දැන් හරි ප්‍රශ්නයක් වුණා මේක කොහොමද උනේ? දැන් 30 ගණන් වල මේක DDT ඉස්සම මැලේරියා මදුරුව මැරුණා ඇනොෆිලස්ලා මැරුණා. ඒ දැන් 60 ගණන් වලදී දැන් DDT දානවා මැලේරියාව පාලනය කරන්න බෑ. ඇනොෆිලස්ලා පාලනය වෙන්නේ නැහැ. මදුරුව පාලනය වෙන්නේ නැහැ. අන්න මේකට හේතුව මොකක්ද කියලා හොයනකොට ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයෙන් තමයි මේකට හේතුව හොයාගන්න පුළුවන් වුණේ. අපි යන්න වෙනවා නැවත 30 ගණන් වලට. 1930 ගණන් වෙනකොට ලංකාවේ මදුරුවෝ 100ක් ඇනොෆිලස් මදුරුවෝ 100ක් ගත්තා නම් ඇනොෆිලස් මදුරුවෝ 100ක් ගත්තා නම් 199ක්ම හිටියේ DDT වලට ඔරොත්තු දෙන්න බැරි මදුරුව. ප්‍රභේදන දෙකක් තිබිලා තියෙනවා ඇනොෆිලස්ලාගේ. අපි දැනන් හිටියේ නැති වුණාට. ඇනොෆිලස් මදුරුව අතර ප්‍රභේදන දෙකක් තිබිලා තියෙනවා. ප්‍රභේදන දෙක. මොකද්ද ප්‍රභේදන දෙක? DDT වලට ඔරොත්තු දෙන්න බැරුව මිය යන ප්‍රභේදයයි DDT වලට ඔරොත්තු දීලා ජීවත් වෙන්න පුළුවන් ප්‍රභේදයයි. ප්‍රභේදන දෙක. DDT වලින් මැරෙන කට්ටිය DDT වලින් මැරෙන්නේ නැති කට්ටියයි. 30 ගණන් වලදී මේ හරි 30 ගණන් වලදී මුලින්ම මැලේරියාව යද්දී ඒ කාලේ DDT කියලා ද්‍රවයක් මුලින්ම දාලා තිබුණේ නැහැ නේ මේ පරිසරයට. ඒතර මේ පරිසරයේ වැඩි හරියක් මදුරුව 100ක් ගත්ත මම නිකන් 100ක් ගත්තේ. ඇනොෆිලස්ලා 100ක් ගත්තොත් 199ක් මිටියේ DDT වලට ඔරොත්තු දෙන්න බැරි අය. මම මේ කතර දැම්ම එක බෑ. මැරෙනවා. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් වගේ හිටියා DDT වලට ඔරොත්තු දෙන්න පුළුවන් 101ක් දෙකක් වගේ අය හිටියා. ඔරොත්තු දීලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කාලේ DDT පරිසරයට දාලා තිබුණේම නෑ මගේ 30 ගණන් වල වසංගතේ ඉන්න කාලේ. එතකොට මේගොල්ලෝ තමයි ස්වභාව ධර්මය කියන්නේ DDT වලට ඔරොත්තු දෙන්න බැරි කට්ටිය. ඒගොල්ලන්ගේ තව මොකක් හරි හොඳ ලක්ෂණ තියෙන්නේ නැති. ඒක නිසා මේගොල්ලෝ හොඳයි කියලා ස්වභාව ධර්මය තෝරලා තිබුණා. මේගොල්ලෝ DDT වලට ඔරොත්තු දෙන අය ඒගොල්ලන්ගේ මොනවා වෙන දුර්වල ලක්ෂණ තියෙන්නේ සමහර කෙටි. ඒක නිසා ඒගොල්ලෝ එච්චර හොඳ නෑ කියලා පරිසරය තෝරලා තිබුණා. හරි. කොහොම හරි දැන් 30 ගණන් වල මැලේරියා රෝගය ව්‍යාප්ත වෙනකොට පරිසර බලධාරීන් මේ DDT ඉස්සානේ. ඉස්සම මොකද උනේ? ඒක අලුත් තත්වයක් දැන්. මදුරුවන්ට අලුත් තරගයක්. මොකද්ද?
කලින් DTT තිබුණේ නැහැ පරිසරයේ. එතකොට ඔරොත්තු දෙන්න බැරි අය තමයි වැඩිපුර හිටියේ. ඔරොත්තු දෙන්න පුළුවන් අය අඩුවෙන් හිටියේ. හරි. දැන් අපේ බලධාරීන් වසංගතය නවත්තන්න 30 ගණන් වල DTT දැම්ම පරිසරයට. එතකොට දැන් පරිසරය වෙනස් වුණා. වෙනස් වීම පරිසරයේ. හරිද? දැන් තියෙන DTT සහිත පරිසරයක්. එතකොට අලුත් ජීවන සටනක් නිර්මාණය වෙනවා. මදුරුවට මොකද්ද? DDT සහිත පරිසරයේ නොනැසී ජීවත් වීම කියන ජීවන සටන දැන් නිර්මාණය වුණා. ස්වභාව ධර්මය තේරුවා. දැන් ඔරොත්තු දෙන්න ඕනේ. දැන් මේක ඉන්න ඕනේ. DDT වලට ඔරොත්තු දෙන්න පුළුවන් අය. ඒ කියන්නේ මේ 100ට එක ඉතුරු වුණා. 99ක් මැරලා ගියා. ඒ නිසා සෑහෙන ඇනෝෆිලස්ලා ප්‍රමාණයක් මැරිච්ච නිසා වසංගතේ නැති වෙලා ගියා. මදුරුවෝ 99%ක්ම DDT වල ඔරොත්තු දෙන්න බැරි අය. මලා. දැන් එකක් දෙකක් හිටියා ඉන්න පුළුවන් අය. ඒගොල්ලෝ ඉතුරු වුණා පරිසරේ. උචිතය උන්නතින් ලක් වුණා. DDT සහිත පරිසරයේ උචිත වෙන්නේ ඔරොත්තු දෙන අය. හැබැයි ඒගොල්ලෝ හරි අඩුවෙන් හිටියේ. උඟ දෙනෙක් ඇනෝෆිලස්ලාට ඒ හැකියාව නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මලා මිය ගියා. එතකොට ඒ කාලේ වසංගතේ නැති වෙලා ගියා. ඒ ඇනෝෆිලස්ලා දැන් මොකක් අඩුයිනේ නෑනේ. මදුරු විදින්නේ නෑනේ. නැති වෙලා ගියා. හැබැයි දැන් ඉතුරු වුණේ කවුද? DDT වලට ඔරොත්තු දෙන 100ට එක දෙක. ඒ මදුරුව ප්‍රජනනය කර ඊළඟ උචිතය උන්නතියෙන් ඊළඟ පරම්පරාවලට යව්වෙත් පැටව බිහි වුණෙත් DDT වලට ඔරොත්තු දෙන අය. ඒගොල්ලන්ගෙන් ඊළඟ පරම්පරාවලට ගියේ DDT වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඔරොත්තු දෙන්න බැරි අය පරම්පරාවට මෙරි ගියා. මොකද හැම පරිසරෙම DDT තිබ්බනේ. හරි. ඒ නිසා පරම්පරා 100ක් 200ක් යනකොට පරිසරයේ ඉතුරු වුණේ DDT වලට ඔරොත්තු දෙන මදුරු විතරයි. 60 ගණන් වෙනකොට මැලේරියාව යලි විසෝසෙව්වේ DDT වලට ඔරොත්තු දෙන්න බැරි වුණේ. ඒතකොට පරිසරයේ නෑ. DDT වලට ඔරොත්තු දෙන අය තමයි හිටියේ. ඒ නිසා 60 ගණන් වල මැලේරියාව වැඩි වෙනකොට අපි DDT දැම්මට මදුරුවෝ මැරෙන්නේ නැහැ. මොකද ඔක්කොම ඉන්න මදුරුවෝ උචිත උන්නතියට ලක් වෙලා DDT වලට ඔරොත්තු දෙන්නේ. දැන් ඉන්නේ 60 ගණන් වල. 60 ගණන් වල ඉන්නේ ඇනෝෆිලස්ලා 100ක් ගත්තොත් හරි ඇනෝෆිලස්ලා 100 දෙනෙක් ගත්තොත් 100න් DDT වලින් මැරෙන අය හිටියේ එක්කෙනයි දෙන්නයි. එකක් දෙකක්. DDT වලින් මැරෙන අය. හරි මැරෙන අය. DDT වලට ඔරොත්තු දෙන අය 98ක් 99ක් විතර හිටියා. අන්න දැන් ඒ නිසා DDT දැම්මට මැරෙන්නේ නැහැ. ලෙඩේ හොඳ කරන්න බෑ. ස්වභාවික වර්ණයෙන් ඇනෝෆිලස් මදුරුවෝ DDT වලට ප්‍රතිරෝධී මාදිලිය ස්වභාවික වර්ණයට ලක් වෙලා උචිතෝනියට ලක් වෙලා. පස්සේ බලදාරින් සිද්ධ වුණා වෙන ඊට වඩා උග්‍ර විසක් වෙන මැලතියොන් දාලා මේ මදුරුව විනාශ කරා. ඉතින් ඕක තමයි තත්ත්වය. හරි. මට ඕනි තරම් තව උදාහරණ කියන්න පුළුවන් මේ විදියට. හරි. තව උදාහරණ ඕනි තරම් කියන්න පුළුවන්. හරි. ඒ තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඇයි මේ මදුරුවන් හරි DDT වලට ප්‍රතිරෝධීතාවක් ඇති කර ගැනීමේ සංසිද්ධිය ස්වභාවික වර්ණවාදය අනුව පියවර මගින් පැහැදිලි කරන්න මේ සඳහා ගුරුතුමාගේ සහාය ලබා ගන්න. හරි. right. ජෛව පරිණාමයේ සිදු වූ බවට සාක්ෂි. ඔව්. දැන් මේ ජෛව පරිණාමය ක්‍රියාවලිය සිද්ධ වෙච්ච බවට සාක්ෂි අපිට ඕනි තරම් කියන්න පුළුවන්. ජෛව පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙච්ච බවට සාක්ෂි. එකක් තමයි ජෛව පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙච්ච බවට එක සාක්ෂියක් තමයි දැන් ෆොසිල් වාර්තා අධ්‍යයනය කිරීම. මොකද මේක මෙහෙම සිද්ධ වෙච්ච බව ඩාවින් නිරීක්ෂණ කරලා උපකල්පන කරපු පළියට අපිට මේක පිළිගන්න බෑනේ. ඒක එහෙම සිද්ධ වෙච්ච බවට අපිට සාක්ෂි තියෙනවා. ෆොසිල් අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි තමයි ප්‍රධානතම සාක්ෂි. ෆොසිල් අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. ඊට අමතරව සංසන්දනාත්මක විභව විද්‍යාවෙන් ලැබෙන සාක්ෂිත් තියෙනවා. සෛල විද්‍යාත්මක සාක්ෂිත් තියෙනවා. භූගෝලීය සත්ව ව්‍යාප්තිය පිළිබඳව ලැබෙන සාක්ෂිත් තියෙනවා. භූගෝලීය වශයෙන් සතුන් ව්‍යාප්ත වෙච්ච ආකාරය පිළිබඳව පරීක්ෂා කරලා බලනකොට භූගෝල විද්‍යාවේදී එතනින් ලැබෙන සාක්ෂි ඔහුගේ සාක්ෂි රාශියක් තියෙනවා. අපි බලමු මොනවද කියන්නේ කියලා. ජෛව පරිණාමය ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියක් බැවින් පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළදී පරිණාමයේ සිදුවන අයුරු නිරීක්ෂණය කළ නොහැකිය. පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ මේක නිරීක්ෂණය කරන්න බෑ. එබැවින් පරිණාමයේ සිදු වූ බව දැනගත හැක්කේ කාලයක් තිස්සේ එක් රැස් වූ සාක්ෂි පරීක්ෂා කිරීමෙන්. කාලයක් තිස්සේ එකතු වෙච්ච සාක්ෂි පරීක්ෂා කිරීමෙන් තමයි පරිණාමය බව ගන්න පුළුවන්. මොකද මේක හිතා දීර්ඝ කාලයක් ගතවන සෙමින් සිදුවන ක්‍රියාවලිය. පරිණාමයේ සිදු වූ බවට සාක්ෂි රාශියක් විවිධ විශේෂ ක්ෂේත්‍රවලින් ලැබී ඇත. ෆොසිල් අධ්‍යයන මගින් ලැබෙන සාක්ෂි පිළිබඳව මෙහිදී සලකා බලමු.
ෆොසිල ලෙස හැඳින්වෙන්නේ ඈත අතීතයේ සිටි විවිධ ජීවීන් ඉතිරි කර ගිය ස්වභාවික සටහන්නේ. ෆොසිල ආකාර කීපයක් මිස. ඇත්තටම ෆොසිල කිව්වම අපිට ඔළුවට එන්නේ එකපාරටම නිකන් අතීතයේ හිටපු අයගේ ඇට සැකිලි. නැත්නම් අස්ති කෑලි. එහෙමම වෙන්න ඕනේ නෑ. අතීතයේ හිටපු ජීවීන් තමන් සිටි බවට ඉතුරු කරලා ගිය ඕනම සාක්ෂියක් ෆොසිලයක්. කියන්නේ සමහර උදාහරණයකට සමහර අතීත මානවයෝ පාවිච්චි කරපු කාසි නැත්නම් ගල් ආයුධ ඒවත් ෆොසිල තමයි. දැන් ඒවා ඒගොල්ලන්ගේ අස්ති කෑලි නෙමෙයි ඇඟේ කොටස් නෙමෙයි. ඒගොල්ලෝ පාවිච්චි කරපු ආයුධ ඒවත් ෆොසිල. අතීතයේ හිටපු සමහර සත්තුන්ගේ පාසටහන් ඩයිනෝසරයාගේ අස්ති කෑලි නෙමෙයි ඩයිනෝසරගේ පාසටහන්. ඒකත් ෆොසිලයක්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට කේක වර්ගයේ ෆොසිල තියෙනවා. සමහරක් වෙලාවට අස්ති කෑලි ආව වෙනවා. සමහරක් වෙලාවට මුළු ජීවියම සංරක්ෂණය වෙලා තිනවා හිම කුට්ටිය ඇස්සේ. එහෙම නැත්නම් රෙසින් දුම්වල ඇස්සේ. සමහර කෘමීන් අතීතයේ මීට අවුරුදු මිලියන ගානක කලින් හිටපු කෘමීන් දුම්වල ඒවත් රෙසින් ඇස්සේ සංරක්ෂණය වෙලා තියෙනවා. සමහරක හිම උත්තරාර්ධ ගෝලයේ දක්ෂිණාර්ධ ගෝලයේ තියෙන හිම අයිස් තට්ටු ගැඹුරු අයිස් තට්ටු ඇස්සේ කැනීම් කරනකොට සමහර අතීතයේ හිටපු මැමත් සත්තුන්ගේ එහෙම් පිටිම ජීවි දේ සංරක්ෂණය වෙලා හම්බෙලා තියෙනවා. සමහර කළු ගල් දෙකක් අතර අතීතයේ හිටපු පක්ෂීන්ගේ අස්ථි පද්ධති සංරක්ෂණය වෙලා තිබිලා පස්සේ ඒවා දි รา පත් වෙලා ඒකේ මාක් එක සලකුණ පිහිටලා තියෙනවා. ඒ සලකුණත් ෆොසිලයක්. එතකොට ඒ කියන්නේ එතන සතෙක්ගේ ඇට සැකිල්ලක් තිබිලා තියෙනවා දැන් නෑ. ඒක දි รา පත් වෙලා ගිහලා ඒ සලකුණ තියෙනවා. ඒ විදිහට විවිධාකාර ෆොසිල වර්ග තියෙනවා. ඒ සාක්ෂි අධ්‍යයනය කරලා අපිට පුළුවන් ඔව් මෙහෙම අතීතයේ ජීවිත සමහර අය දැන් නැහැ. ඇයි දැන් නැති උනේ? ඒගොල්ලෝ ස්වභාවික මොකක් හරි අවස්ථාවක ස්වභාවික වර්ණයේ ස්වභාව ධර්මය තීරණය කරන්න නැති මේගොල්ලෝ අනුචිතයි. වන්ද වෙලා ගියේ. සමහර අය අතීතේටම තාම ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ උචිත වෙලා තාමත් ඉඳලා තියෙනවා. මේ විදිහට ෆොසිල වාර්තා වලින් ලොකු සාක්ෂි ලැබෙනවා මේ ස්වභාවික වර්ණවාදී නැත්නම් පරිණාමයේ සිදුවන බවට. අපි බලමු ෆොසිල ලෙස හැඳින්වෙන්නේ ඈත අතීතයේ සිටි විවිධ ජීවීන් ඉතිරි කර ගිය ස්වභාවික සටහන්නේ. ෆොසිල ආකාර කිහිපයක් මෙසේය. සම්පූර්ණයෙන් ජීවියාම සංරක්ෂණය වූ ෆොසිල. සම්පූර්ණ ජීවියාම සංරක්ෂණය වූ ෆොසිල. ශාක දුම්වල තුල සංරක්ෂණය වූ ජීවී. අවසාදිත පාංශු ස්තරවල තැන්පත් වූ අස්ථි කැබලියා දත්ත ආදී. අවසාදිත පාෂාණ. ආග්නේය අවසාදිත විපරීත කියලා පාෂාණ වර්ග තුනක් තියෙනවානේ. අවසාදිත පාෂාණ අස්ථි සමහරක් ඒ කාලේ හිටපු සත්තුන්ගේ අස්ථි කැබලි දත් වගේ දේවල් තැන්පත් වෙලා තිනවා. ඒවත් ෆොසිල හැටියට ගන්න පුළුවන්. පාෂාණ තට්ටු තුල තැන්පත් වූ ජීවීන් දි รา පත් වී ඒ වෙනුවට එම ස්ථානයේ සෑදෙන අච්චු. පාෂාණ තට්ටු ඇස්සේ ජීවියා මැරිලා තැන්පත් වෙනවා. පස්සේ ජීවියාගේ දෙහි දි รา පත් වුණා. එමුත් ඒ හැඩයට අච්චුවක් සකස් වෙලා තියෙනවා. ඒ හැඩයට මාක් එක හිටලා තියෙනවා. අන්න ඒත් ෆොසිලයක්. එයා හිටපු විදියටම තියෙනවා. මඩ මත සටහන් වූ පැරණි ජීවීන්ගේ පාසටහන්. සයිබීරියාවේ හිම තට්ටු වලට යට වී සංරක්ෂණය වූ මැමත් පැටවුගේ ෆොසිලයක්. මේති සයිබීරියා හිම තට්ටු වලට යට වෙලා හිටපු මැමත් අලියෙකුගේ මේ මැමත් කියන්නේ ඒ කාලේ හිටපු අලියෙක්. දැන් ඉන්න අලිය වගේ නෙමෙයි මහා ලොකු විශාලේ. ඒකේ පැටියෙක්ගේ ෆොසිලයක් තමයි මේ. දුම්මල තුල සංරක්ෂණය වූ කෘමියෙක් මේ. දුම්මල කියන්නේ රෙසින් එකක් ඇතුලේ සංරක්ෂණය වෙච්ච කෘමියෙක්. ඩයිනෝසර් සතෙකුගේ මඩේ සටහන් වූ අච්චුවක් මේති. මේ ඩයිනෝසරෙක් මේ ලොකු එකක් නෙමෙයි මේ පොඩි ඩයිනෝසර් පැටියෙක්ගේ දැන් මෙයාගේ ඇත්තම ශරීරය අපිට හම්බෙලා නැහැ. එයාගේ මාක් එක මේ තියෙන අච්චුව. ඒ කියන්නේ මෙයාගේ ජීවිතේ මෙතන හිර වෙලා තිබිලා මෙයා මැරිලා ජීවිතේයත් පස්සේ මොනවා හරි වාෂ්ප වෙලා හරි මොනවා හරි වෙලා ගිහිල්ලා ඒ මාක් එක තියෙනවා. ඉතින් මේ මාක් එකත් අපේ ඩයිනෝසරයා හිටිය බවට සාක්ෂිය. මේ තියෙන ඩයිනෝසරෙක්ගේ ඇත්තම ඉතුරු වෙලා තියෙන අස්ථි සැකිල්ල. ඔය විදිහට. පැහැදිලිද? ඒ නිසා හැම වෙලාවෙම අස්ථිම හම්බ වෙන්න ඕනේ නෑ. ඔහුගේ කුමන හෝ සලකුණක් ෆොසිලයක් එක්ක සලකන්න පුළුවන්. පරිණාමයේ වැදගත්කම. ඔව්. දැන් මේ පරිණාම ක්‍රියාවලියේ වැදගත්කම කතා කරනවා නම් ඇයි පරිණාමයක් ඕන වෙන්නේ? මෙන්න මේකයි හේතුව. ස්වභාවික පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. පෘථිවිය බිහි වුණේ මීට අවුරුදු බිලියන 4.6කට කලින්. පෘථිවිය මත ජීවය හටගත්තේ මීට අවුරුදු බිලියන 3.6කට කලින්. ඒ පෘථිවිය බිහි වෙච්ච දවස් ඉඳලා අද වෙනකල්ම පෘථිවි පරිසරය නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වෙනවා. ඒ වෙනස් වන පරිසරය තුල ජීවීන් නොවෙනස්ව පැවතුනොත් දැන් පරිණාමයේදී කියන්නේ ජීවීන් අතීතයේ සරල ජීවී ආකාර ක්‍රමෙන් වෙනස් වීමින් පැවැත්වෙන. අද සිටින ආකාරයේ සංකීර්ණ ජීවී ආකාර බිහි වෙනවයි කියලානේ. දැන් වෙනස් වන පරිසරය තුල මොකද පරිසර වෙනස් වීම අපිට නවත්තන්න බෑ. ඒක වෙනවම තමයි.
ස්වභාවික පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. පෘථිවි පරිසරය වෙනස් වෙනවා. කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ වෙනස් වන පරිසරය තුල ජීවීන් නොවෙනස්ව පැවතුනොත් ඔවුන්ට ඒ පරිසරය තුල පැවැත්මක් නැහැ. ඒ නිසා ඔවුනුත් වෙනස් වන පරිසරයට ගැලපෙන ආකාරයට වෙනස් වෙන්න ඕනේ. කොහොමද මේ වෙනස් වෙන්නේ? පරිසරය වෙනස් වෙනකොට ඊළඟ පරම්පරාව හටගන්න ජීවීන්ගේ විකෘති නිසා නව ලක්ෂණ හටගන්නවා ප්‍රභේදන. ඒ ප්‍රභේදන අතරින් අර අලුත් වෙනස් වෙච්ච පරිසරයට ගැලපෙන්නේ කවුද කියලා ස්වභාව ධර්මය තීරණය කරන ස්වභාවික වර්ණේ. ඒගොල්ලන්ව පරිසරයේ අලුත් පරිසරය ඉතුරු කරලා ගැලපෙන්නේ නැති අය වඳ කරලා දානවා. ඒතර පරිසරය ඉතුරු වෙන්නේ අලුත් පරිසරයට ගැලපෙන අය. හැබැයි ඒගොල්ලෝ මේ පරිසරයට ගැලපුණාට ඊළඟට ආය අලුත් පරිසරයක් හට ගන්නකොට ඒකට මේගොල්ලෝ නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලන්ගෙන් ඊළඟ පරිසරයට ගැලපෙන අලුත් ප්‍රභේදන හට ගන්නවා. තියෙන ප්‍රභේදන ඉතුරු ඒ අලුත් ගැලපෙන ප්‍රභේදන ඉතුරු කරලා අනික් අය පරිසරයෙන් වඳ කරනවා. නිසා හැම පරිසරයකදීම කණ්ඩායමක් වඳ වෙලා අලුත් පරිසරයට ගැලපෙන කණ්ඩායමක් ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ පරිසරය වෙනස් වෙනකොට ජීවීන් අතරත් ක්‍රමයෙන් වෙනස් වෙමින් පැවිද ඒ පරිසරයට ගැලපෙන අනුවර්තන ජීවීන් තමයි මේ පරිසරය තුළ හැම වෙලාවෙම ඉතුරු වෙන්නේ හොඳම කණ්ඩායම. ඒ පරිසරයට වඩාත් හොඳ කණ්ඩායම. ඒව නොවුණා නම්, ඒ කියන්නේ පරිණාමය නොවුණා නම් ජීවීන් ක්‍රමයෙන් වෙනස් වෙමින් ආවේ නැත්තම් වෙනස් වන පරිසරයට සමහරක් වෙලාවට මේක ජීවියෙක්වත් ගැලපුන්නේ නැත්තම් පෘථුවියෙන් ජීවේ වඳ වෙලා යන්නට පුළුවන්. ඒ නිසා අඛණ්ඩව පෘථුවිය මත වෙනස් වන පරිසරය තුල ජීවේ පවත්වන නම් ජීවිනුත් ගැලපෙන පරිසරයට ගැලපෙන වෙනස් වෙමින් එන්න ඕනේ. එහෙම වෙනස් වෙමින් එන්න නම් පරිණාම ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙන්න ඕනේ. ඒක නිසා එදත් සිද්ධ වුණා පරිණාමය, අදත් සිද්ධ වෙමින් පවතිනවා. අනාගතයේත් අනිවාර්යෙන් ජීවේ පෘථුවිය මත පවතින තුරා අඛණ්ඩව ජීවින් පරිණාමයට ලක් වෙනවා. මොකද පරිණාමය නතර වෙන්න නම් පරිසරය වෙනස් වෙන එක නවතින්න ඕනේ. එහෙම නැත්නම් පෘථුවියෙන් ජීවීන් ඉවත් වෙන්න ඕනේ. පරිසරය වෙනස් වෙන එක නවතින්නේ නැහැ පෘථුවිය තියෙන තාක්කල්. එහෙනම් මේ පෘථුවිය තියෙන තාක්කල් පෘථුවිය මත ජීවීන් පවතිනවා. ජීවීන් අඛණ්ඩ වේ අලුත් වෙනස් වන පරිසර වලට හැඩ ගැසුණු ජීවීන් ඒ පරිසර වල හට ගන්න පරිණාම ක්‍රියාවලියෙන් වෙනස් වෙමින් ජීවීන් යන්න ඕනේ. ඒක නිසා පෘථුවිය මත ජීවේ පවතින තුරා අඛණ්ඩව ජීවේ පෘථුවියේ ජීවීන් පරිණාමයට ලක් වෙනවා. ස්වභාවික වර්ණවාදී ක්‍රියාත්මක වෙනවා. ස්වභාවික පරිසරය නිරතුරුවම වෙනස් වෙමින් පවතී. එසේ වෙනස් වන පරිසරයක් සමග ජීවීන්ද වෙනස් වීම හෙවත් පරිණාමයේ සිදුවීම නොවුනොත් ජීවීන්ට නව පරිසරයේ ජීවත් වීමට නොහැකි වනු ඇත. ජීවිකට යම් පරිසරයක නොනැසී ජීවත් වීමට නම් ඒ පරිසරයට ගැළපෙන අනුවර්තන ජීවියා සතුව තිබිය යුතුය. විකෘති හට ගැනීමත් එම විකෘති ස්වභාවික වර්ණයට භාජනය වීමත් මගින් ජීවී ගාන තුළ නව ප්‍රභේදන හා නව විශේෂ හට ගනී. වෙනස් වන පරිසරයේ නොනැසී පැවතීම සඳහා එම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු විය යුතුය. ශාකවලද සතුන්ගේද පරිණාමයෙන් දැනුදු නොකඩවා සිදුවීමින් පවතී. නමුත් එය අපට නිරීක්ෂණය කළ නොහැක්කේ පරිණාමයේ ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියක් නිසාය. මිනිසාද පරිණාමය වෙමින් සිටී. නූතන මානවයාගේ පරිණාමයේ මීට වසර මිලියන 2.5ක පමණ පෙර සිට සිදුවේගෙන එන්නේ යයි නූතන සොයා ගැනීම් වලින් එළි වී ඇත. මෙතින් නූතන මානවයාගේ පරිණාමය මේ තියෙන්නේ ඇතරම කියනවා නම් වානර මිනිසා ඔස්ට්‍රලෝපිතකස් ඇෆරෙන්සිස් කියලා කියන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ හෝමෝ හැබිලිස් ඊට වඩා පොඩ්ඩක් දියුණු වෙච්ච කෙනා හෝමෝ හැබිලිස්. ඊට පස්සේ මේ තියෙන්නේ හෝමෝ ඉරෙක්ටස්. ඊට පස්සේ ක්‍රෝමැග්නන් ඊළඟට හෝමෝ සේපියන්ස්. මේ නූතන මානවයා හෝමෝ සේපියන්ස් ක්‍රමයෙන් පරිණාමයට ලක් වෙලා තියෙනවා. හරි නව ලක්ෂණ හටගෙන මෙයාට වඩා මෙයා දියුණු ඊට වඩා මෙයා දියුණු පරිසර ගැලපුණා ඊට වඩා මෙයා යන ආදී වශයෙන් දියුණු. ඉතින් මානවයාගේ විතර නෙමෙයි හැම සතාගෙම මේ විදිහට පරිණාමය සිද්ධ වෙලා තමයි ඒ කියන්නේ අතීතීට ආකාර වලින් ක්‍රමයෙන් වෙනස් වෙමින් ඇවිල්ලා තමයි අද ඉන්න ආකාරයේ මේ විවිධත්වය ඇති වෙලා තියෙන්නේ. දැන් මේ බලන්න. මෙතන තියෙනවා මිනිසා මුහුණ දෙන පාරිසරික තත්ත්ව අභියෝග අනුව කාලයගේ ඇවෑමෙන් ඇති වී යයි සිටිය හැකි අනාගත මානවයාගේ ස්වરૂපය වචන වලින් හෝ චිත්‍රයකින් දක්වන්නේ. ඉංගියක් දීලා තියෙන නූතන මානවයා අත්පා අඩුවෙන් භාවිතා කර මොළය වැඩිපුර භාවිතා කරා. එහෙම වුණොත් සමහරක් වෙලාවට වහරාවාරවාදීලා අනුව නම් වහරාවාර ජීන් බැප්ටිස්ට් ළමාගේ වහරාවාරවාදීලා අනුව නම් අත්පා අඩුවෙන් පාවිච්චි කරුවොත් නූතන මානවයාගේ තව අවුරුදු 2000කින් 5000කින් විතර ඉන්න මානවයාගේ අත්පා නැතුව මොළේ විතර ලොකු වෙලා ඉන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ හැබැයි මේ ළමාගේ වාදයක සාර්ථක එකක් නෙමෙයි. හරි. වෙන බුදුදහමේ එන හේතුඵලවාදී ඇසුරින් පරිණාමය පැහැදිලි කළ හැකිය. සංයුක්ත නිකායේ සීල සූත්‍රයේ මෙසේ සඳහන් වී කියලා ඔබට වහන්සේලා ගාථාවක් දීලා තියෙනවා. මේ ගාථාවේ තේරුම තමයි
කෙතෙහි වපුල බීජයක් පොළොව රසයේද ජලයේද ලැබගෙන යම්සේ පැලවන්නේද එසේම ස්කන්ධයෝද ධාතුවෝද සලායතනයෝද යන මොවුහු හේතුව නිසා හටගන්නෝය. හේතු නැතිවීමෙන් නැති වී යන්නෝය. මේ කෙතෙහි වපුරන ලද බීජයක් පොළවේ රසය කියන්නේ කංජලවන ජලයේ උරාගෙන යම්සේ පැලවන්නේද එසේම ස්කන්ධයෝද හරි ඒ කියන්නේ සතර මහා ධාතු ධාතුද ස්කන්ධයෝද සලායතනයෝද ආයතන හයද යන මොහු හේතුව නිසා හට ගන්නවා. හේතුව නිසා හට ගන්නවා. හේතුව නැති වුණාම ඵලෙ නැති වෙලා යනවා. හේතුව නැතිවීමෙන් නැති වී යනවා. හේතුඵල ධර්ම යනුව පාද රහිත සතුන් වන නයිහා ගැරන්ඩි ආදී නැති වූයේ කෙසේදයි සොයා බලමු. එකිනෙකට ලංව පීටි බටපඳුරු වැනි ශාක සහිත පරිසරයක වෙසෙන තලගොයන් කටුස්සන් වැනි සතුන් ගැන සිතා බලමු. උන්ගේ පිටතට නෙරා ඇති පාද පඳුරු අතරින් ගමන් කිරීමට බාධාවකි. තලගොයි කටුස්ස වගේ. එනිසා ඒගොල්ලෝ පාද තියෙද්දි බඩ ගාගෙන යන්න පටන් ගත්තා. ඒතර පාද නැතිලා සර්පය බවට පත් වුණා කියන අදහසක් තමයි එන්නේ. ගොදුරු අල්ලා ගැනීමේදී හා සතුන්ගෙන් බේරීමේදී වඩා දිගට පාද ඇති සතුන් පරාජය වෙමින් පාද කොටට ඇති සතුන්ගේ පැවැත්ම තහවුරු වේ. දැන් අර අපි කටුස්ස වගේ අය තලගොයි වගේ අයට කුඩා පාද තිබ්බම අර කටු පඳුරු සහිත පරිසරයේ ඒගොල්ලන්ගේ කකුල් පාද හිර වෙනවා. ඒතර ඒගොල්ලන්ට ගොදුරු අල්ලා ගන්නකොට අර කකුල් පාවිච්චි කරන සතුට වඩා බඩ ගාගෙන යන සතුට ඉක්මනට ගිහලා ගොදුරු අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ බඩ ගාගෙන යන්න පටන් ගත්තා පාද තියෙදිත්. එතකොට මේක පාද නැති වුණා කියන එක තමයි කියන්නේ. තහවුරු වේ. ඒ ගොදුරු අල්ලා ගැනීමේදී හා සතුන්ගෙන් බේරීමේදී වඩා දිගට පාද ඇති සතුන් පරාජය වෙමින් පාද කොටට ඇති සතුන්ගේ පැවැත්ම තහවුරු වේ. මෙම කෙටි පාද ඇති සතුන් කෙටි පාද ඇති පරම්පරාවක් බිහි කරති. පරිසරයේ බලපෑම නිසා මෙම පරම්පරාවලද වඩා කෙටි පාද ඇති සතුන් ඉතිරි වෙමින් අනෙක් සතුන් මඳ වී යයි. අවුරුදු මිලියන 100 ගණනක් ගතවන විට එම පරිසරයේ විසූ පාද සහිත උරගයන් පාද රහිත උරගයන් බවට පරිණාමය වී ඇත. ක්‍රමක්‍රමයෙන් අර පාද තියෙන කට්ටිය අඩු වෙලා පාද නැති කට්ටියගේ ඒගොල්ලෝ උච්චිත බවට පත්ලා ඒගොල්ලෝ උන්නතියට ලක් වුණා. එනම් හේතුවට අදාළව ඵලය ලැබී ඇත. හේතුව අර පරිසරයට අදාළව ඵලය හටගත්තා. හේතුඵලවාදාත්මකව. මේ බලන්න මේ තියෙන්නේ දැන් මේ තියෙන මිනිසාගේ අස්ති සැකිල්ල පහළ ගාත්‍රේ ඉතින් ශ්‍රෝණි මේකලාව ආශ්‍රිතව මේ තියෙන පහළ ගාත්‍රේ අස්ති දෙක. මේකෙන් තමයි කකුල් දෙක හැදෙන්නේ. දැන් මෙතින් සර්පේකුගේ දැන් බලන්න එයාගේ මේ තියෙන මේ අස්ති කැලි දෙක අවශේෂ දැන් මේක පිටින් පේන්නේ නැහැ. නමුත් ඇතුලෙන් මේ පේන්නේ. ඒ කියන්නේ පහළ ගාත්‍රා දෙකේ අස්ති කැලි තියෙනවා. ඒ කියන්නේ අතීත සර්පයන්ට ගාත්‍රා තිබිලා තියෙනවා. නැත්තම් මෙහෙම අස්ති කැලි දෙකක් නිකන් ඔහොම තියෙන විදියක් නැහැ. ඒක ශ්‍රේ වෙලා නෂ්ට වෙලා ගිහිල්ලා තියෙනවා. පරිණාමයේදී. අනේ එහෙනම් සතාගේ සර්පයාගේ අස්ති සකිල්ල බැලුවම අපිට මේ විදිහට එයාගේ අවශේෂ පාදවල අවශේෂයන් දකින්න පුළුවන්. ඒ කියන්නේ පරිණාමයේදී තමයි මේ පාද නැතිවීම සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි එහෙමනම් ඔන්න අපි පාඩම සම්පූර්ණයෙන් ඉවරයක් කරා. පරිණාමය කියන්නේ මොකක්ද කියලා කතා කරා. පරිණාමවාද කතා කරා. චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදය. ඒකේ කාරණා ඒකේ තිබිච්ච නිරීක්ෂණ දෙක අධිජානීය ප්‍රභේදන උපකල්පන තුන ජීවන සටන ස්වභාවික වර්ණ උචිතෝන්නතිය. ඉතින් මේ දේවල් කතා කරලා ඩාවින්ගේ පරිණාමවාදයේ එදත් අදත් මතුවටත් ජීවේ පවතින තුරා පෘථුවේ මත සිද්ධ වෙන ක්‍රියාවලියක් ජීව පරිණාමය. පරිණාමයෙන් තමයි අතීතයේ සිටි සරල ජීවී ආකාර වලින් අද පවතින ආකාරයේ මේ විවිධත්වයේ සහිත සංකීර්ණ ජීවී ආකාර බිහි වෙලා තියෙන කියන එක අපිට පැහැදිලි. හොඳයි අපි මේ පාඩමේ අභ්‍යාස වලට එන්නයි හදන්නේ. අපි පාඩමක් හැම පාතාවම ඉවර කරාම ඒ පාඩම අපි හරියට තේරුම් ගත්තද කියලා බලන්නේ අපිට අභ්‍යාස වලට පිළිතුරු ලියන්න පුළුවන්ද කියන එකෙන්. මොකද විභාගෙදිත් අපිට ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්නේ අපි ඒකට පිළිතුරු ලියන්න නම් අපි මේ පාඩම් හරියට අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. ඉතින් ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ දරුවනේ අපි මේ පාඩමෙත් අභ්‍යාස වලට එන්න හදන්නේ. අපි තා සාර්ථකව මේ පාඩම විෂය කරුණු සාකච්ඡා කරා. මම හිතනවා ඔබ වහන්සේලාට මේ දරුවන්ට මේ පාඩමේ අභ්‍යාස වලට ඉතා මැනවින් උත්තර ලියන්න පුළුවන් කියලා අපි බලමු කොයිතරම් ලේසිද කියලා. අපි හරියට ඉගෙන ගත්තා නම් නිවැරදි පිළිතුරු තෝරන්න. ප්‍රවේණික පරීක්ෂණයකදී නුමුම් උසශාක ප්‍රභේදයක් නුමුම් මිටිශාක ප්‍රභේදයක් සමග දෙමුහුම් කරන ලදී. ලැබෙන ප්‍රතිඵලයේ විය හැක්කේ කුමක්ද? නුමුම් උසශාක ප්‍රභේදයක් නුමුම් මිටිශාක ප්‍රභේදයක් එක තමයි දෙමුහුම් කරේ. හැබැයි එතකොට දැන් මෙහිමයි.
නුමූ මුස කියන්නේ උස ලක්ෂණේ විතරමයිනේ. නුමූ මිටි කියන්නේ මිටි ලක්ෂණ විතරයි. හැබැයි දැන් මේකේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී අපි දැන සිටියට කාරණයක් තියෙනවා. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙකෙන් උතන ප්‍රමුඛ ලක්ෂණේ උසනේ මතකනේ අපි පාඩම ඉගෙන ගන්න ගත්තා උස මිටි ලක්ෂණ දෙකෙන් ප්‍රමුඛ ලක්ෂණේ උස. එහෙනම් නුමූ මුස කියන්නේ කැපිටල් T ප්‍රමුඛ ලක්ෂණ කැපිටල් ලකුණක් දෙන්නේ. නුමූ මිටි කියන්නේ සිම්පල් T. එතකොට ඔබ දන්නවා F1 පරම්පරාවට මේ අහන්නේ දෙමෝම් කරලාදී ලැබෙන ප්‍රතිඵලයේ විය හැකි F1 පරම්පරාවේ අනිවාර්යයෙන්ම මෙයාගෙන් කැපිටල් T එකක් එනවා. මෙයාගෙන් සිම්පල් T එකක් එන නිසා F1 පරම්පරාවේ එන්නේ කැපිටල් T සිම්පල් T ජනිතය විතරයි. ඒකෙන් සිම්පල් T නිලීන ලක්ෂණය යටපත් වෙලා ප්‍රමුඛ ලක්ෂණයමයි මතුවෙන්නේ. නිසා 100%ක් උසයි F1 පරම්පරාව. 100%ක් උසයි. එහෙනම් සියලුම ශාක උස ශාක වීම, සියලුම ශාක මිටි ශාක වීම, උස ශාක තුනට මිටි ශාක එකක් ලැබෙන්නේ F2 පරම්පරාව. මේගොල්ලෝ සෝපරාගණය කරලා ගත්තා. ඒක නෙමෙයි මේ අහන්නේ. නුමූ මුස එකයි නුමූ මිටි එකයි ප්‍රතිචාරණය කරාම ඊළඟ පරම්පරාව සියල්ලම උස. ප්‍රතිඵල ස්ථිරව කියනු හැක. උත්තරේ සියලුම ශාක උස වීම. නුමූ මුස ශාකයක් නුමූ මිටි ශාකයක ප්‍රජනනය කරාම ඊළඟ පරම්පරාවට උසයි මිටි ලක්ෂණ දෙකම එනවා. ඊළඟ පරම්පරාවේ මතුවෙන්නේ මේ දෙකෙන් ප්‍රමුඛ එක්කෙනා. අපි දන්නවා උස මිටි වලින් ප්‍රමුඛ එක්කෙනා උස. ඒ නිසා F1 පරම්පරාවේ ඔක්කොම උස වෙනවා. උත්තරේ සියලුම ශාක උස ශාක වීම. right ඊළඟට මිනිසුන් අතර දක්නට ලැබෙන ආවේනික විය හැකි රෝගයක් නොවන්නේ කුමක්? මෙන්න වචනේ. මිනිසුන් අතර දක්නට ලැබෙන ආවේනික විය හැකි කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන්න පුළුවන් රෝගයක් නොවන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක් නොවන එක. නොවන එක. කියන්නේ යන්නේ නැති එක කියන එක. ගලගණ්ඩය. ඔව් ගලගණ්ඩේ මේ තයිරොක්සින් ඌනතාවය නිසා හටගන්න රෝගයක්. බෙල්ල දෙපැත්තේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිවෙනවා. තයිරොක්සින් හෝමෝනේ ශ්‍රාවය අඩුවීම. ඒක පරම්පරාවෙන් පරම්පරාවට යන්න පුළුවන් එකක් නෙවෙයි. හිමෝෆීලියා අපි අනිවාර්යෙන් දන්නවා ලිංග X ලිංග වර්ණ දෙය ප්‍රතිබද්ධ නිලින ජානයක් නිසා ඇතිවෙන රෝගයක් පරම්පරාවෙන් පරම්පරාවට යනවා. වාහකයෝ වෙන්නේ කාන්තාව වැඩිපුර ලෙඩේ වැළඳෙන්නේ පිරිමි අයට කියලා අපි කතා කරා. එහෙනම් මේක යනවා. වර්ණාන්ධතාවය කලර් බ්ලයින්ඩ්නස් X ලිංග වර්ණ දෙය මත ප්‍රතිබද්ධ නිලින ජානයක් නිසා හටගන්න රෝගී තත්ත්වයක්. අර තත්ත්වෙමයි වාහකයෝ වෙන්නේ කාන්තාව වැඩි හරියක් වැළඳෙන්නේ පිරිමින්ට පරම්පරාවෙන් පරම්පරාවට යනවා. ගන්නත් පුළුවන්. තැලසීමියාව අලිංග වර්ණ දෙයක් මත ප්‍රතිබද්ධ හිමොග්ලොබින් නිපදවීමට අදාළ ජානයෙන් නිලීන වීම නිසා හටගන්න රෝගී තත්ත්වයක්. එහෙනම් ඒකත් පරම්පරාවෙන් පරම්පරාවට යනවා. යන්නේ නැත්තේ ගලගණ්ඩේ. උත්තරේ ගලගණ්ඩේ. පැහැදිලි? ඊළඟට ප්‍රවේණික පරීක්ෂණයේදී නුමූ උස මෑ ශාකයක් නුමූ මිටි මෑ ශාකයක් සමග දෙමුම් කරන ලදී. පළමු පරම්පරාව කියන්නේ F1 පරම්පරාවේ ශාක ස්වපරාගණය කර ලැබෙන බීජ පැල කළ විට ප්‍රතිඵලය වන්නේ කොහොමද? අර ඉස්සල එකමයි අහලා තියෙන්නේ. ඉස්සල එකටම අපි යමු. දැන් නුමූ උස ශාකේ නුමූ මිටි ශාකයත් එක්ක ප්‍රජනනය කරාම F1 පරම්පරාවේ ඔක්කොම කැපිටල් T සිම්පල් T උසයිනේ. ඔය ඒගොල්ලෝ ස්වපරාගණය කරාම F1 ශාක ස්වපරාගණය කරනවා. F1 ස්වපරාගණය කරනවා. F1 වරක් F1. එයායත් එක්ක. ඒතර කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T නේ. එතකොට අපි දන්නවා මේකෙදි මොකද වෙන්නේ? කැපිටල් T එක ජන්මානුකට යනවා සිම්පල් T එක අනික එකට යනවා ඌර්ණ විභාජන. මේකෙත් එහෙමයි. කැපිටල් T එකකට සිම්පල් T තව එකකට නේ. මෙයාගේ ජන්මානුත් එක්ක මෙයාගේ ජන්මානු ආවෙන්නේ. මේකත් එක්ක මේක ආවුනොත් කැපිටල් T. මේකත් එක්ක මේක ආවුනොත් කැපිටල් T සිම්පල් T. මේකයි ආවුනොත් කැපිටල් T සිම්පල් T. මේකයි ආවුනොත් සිම්පල් T. එතකොට මොකක්ද දෙන්නේ? ඔව්. මෙයා කැපිටල් T තියෙන නිසා උසයි. මෙයාත් කැපිටල් T තියෙන නිසා උසයි. මෙයාත් කැපිටල් T තියෙන නිසා උසයි. මෙයා මිටි. උස තුන සිම්පල් T විතරනේ මිටි. උස තුනට මිටි එකයි. එහෙනම් F2 පරම්පරාව එන්නේ උස තුනට මිටි එකයි නේද? එහෙනම් අහන ප්‍රශ්නට උත්තරේ බලන්න කොච්චර ලේසිද කියලා. අපි මේක පැහැදිලිව කරා. F1 ශාක ස්වපරාගණය කර ලැබෙන බීජ පැල කළ විට ප්‍රතිඵලය වන්නේ උස තුනට මිටි එකයි. උස තුනට මිටි එකයි ඔය එක තමයි. මිටි තුනට උස එක නෙමෙයි. සියල්ලම උස ශාක සියල්ලම මිටි ශාක නෙමෙයි. උස තුනට මිටි එක. අපි කිව්වා F1 පරම්පරාවේ මිටි ඒව නැති වුණාට යටපත් වෙලා තියෙනවා. ඒ නිසා F2 එකේ ප්‍රමුඛ තුනට නිලින එකක් මතුවේ. උස 3යි මිටි 1යි. දිව රෝල් කිරීමේ හැකියාව ඇති මවකට හා පියෙකුට දරුවන් 4 දෙනෙකු විය. දිව රෝල් කිරීමේ හැකියාව අර දිව අන්න විදිහට කරන්න පුළුවන් හැකියාව තියෙන අම්මටයි තාත්තටයි දෙන්නට මේ හැකියාව තියෙනවලු. මවකට හා පියෙකුට දරුවන් 4 දෙනෙකු විය. ඔවුන්ගෙන් 3 දෙනෙකුට දිව රෝල් කිරීමේ හැකියාව තිබූ අතර එක් දරුවෙකුට මේ හැකියාව නොතිබුණි. අනිවාර්යයෙන්ම මේක ආවේනික ලක්ෂණයක්.
අනිවාර්යයෙන්ම මේක ආවේනික ලක්ෂණයක්. එතකොට අම්මටයි තාත්තටයි දිව රෝල් කරන්න පුළුවන්. දරුවෝ 4 දෙනාගෙන් 3 දෙනෙක්ට පුළුවන් එක්කෙනෙකුට බෑ. හරිද? පළවෙනි ප්‍රකාශය මොකක්ද? දිව රෝල් කිරීමේ හැකියාව ආවේනික ලක්ෂණ. අපි ඒක ඉගෙනත් ගත්තානේ. දිව රෝල් කරන එක පරම්පරාවෙන් පරම්පරාවට යන ලක්ෂණයක්. එම් පුළුවන් වීම ආවේනික ලක්ෂණයක්. කතාව හරි. හරි. කතාව හරි. දිව රෝල් කිරීමේ හැකියාව ප්‍රමුඛ ලක්ෂණයද? එම හැකියාව නැති බව නිරීන් ලක්ෂණයද වේ. ඒක හරිද? රෝල් කරන්න පුළුවන් වීම ප්‍රමුඛ ලක්ෂණලු බැරි වීම නිරීන් ලක්ෂණලු. ඒකෙම පොඩ බලමුද කරලා. හරි අපි හිතමු මේ කියන කතාව නිකන් හරි කියලා. ඉතින් අපි හිතමු දැන් අපි ඕනේ මේක හරිද නැද්ද කියලා බලන්න. අපි හිතමු දිව රෝල් කිරීමේ හැකියාව ප්‍රමුඛ නැහැ. ඒකට කැපිටල් අකුරක් දෙන්න එපා. අපි කැපිටල් අකුරක් දෙමු. කැපිටල් R කියමු. R කියන්නේ දිව රෝල් කිරීමේ හැකියාව. දිව රෝල් කිරීම. සිම්පල් R එතකොට දිව රෝල් නොකිරීම නැත්නම් නොකිරීමේ කිරීමට නොහැකි වීම. හරි කොහොමද? එතකොට දැන් මේ හිතන්නකෝ. තාත්තටයි අම්මටයි දෙන්නටම දිව රෝල් කරන්න පුළුවන්. මේ ඉන්නේ තාත්තා නම්. ලක්ෂණ ඥාන දෙකක් වැදගත් වෙනවනේ. මේ ඉන්නේ පියා. හොඳේ ඔන්න බලන්න. මේ ඉන්නේ මව. එතකොට පියාට දිව රෝල් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අනිවාර්යෙන් කැපිටල් R එක තියෙන්න ඕනි. මං කියනවා එයා ළඟ සිම්පල් R එකත් යටපත් වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ බැරි ඥානයක් තිබිලා තියෙනවා මෙන්න. පියා ඉන්නේ කැපිටල් R සිම්පල් R. කැපිටල් R තියෙන නිසා ප්‍රමුඛ ලක්ෂණ තියෙන නිසා පියාට දිව රෝල් කරන්න පුළුවන්. හැබැයි යටපත් වෙලා තියෙනවා දිව රෝල් කරන්න බැරි ඥානෙ. නිලීන ඥානෙ. නිලීන එක යටපත් වුණාට මතුවෙන්නේ නැහනේ. මතුවලා තියෙන ප්‍රමුඛය. අම්මත් මම කියනවා ඒ විදියයි කියලා. හරි. අම්මගේ දිව රෝල් කරන්න පුළුවන් වෙලා තියෙන ප්‍රමුඛ ඥානෙ තියෙන නිසා. හැබැයි අම්මා ළඟත් යටපත් වෙලා තියෙනවා නිලීන ඥානෙ. දිව රෝල් කිරීමෙන් නොහැකි ඥානෙ. මේ යටපත් වෙලා තියෙන නිසා අම්මගේ එක මතුවෙන්නේ නැහැ. අම්මට පුළුවන් දිව රෝල් කරන්න. හැබැයි යටපත් වෙලා තියෙනවා. දැන් බලන්නකෝ. ලිංගික ප්‍රජනනයේදී පියාගේ ශුක්‍රාණු හැදෙනකොට ඌනන විභාජනයේදී මේ කැපිටල් R එක එකකට යනවා. සිම්පල් R එක තව එකකට යනවා. මේ ජන්මාණු හැදෙනකොට. ඒ කියන්නේ පියාගේ ශුක්‍රාණු හැදෙනකොට අම්මාගේ ඩිම්බ හැදෙනකොට කැපිටල් R එක එකකට යනවා. සිම්පල් R එක තව එකකට යනවා. ඌනන විභාජනය. ඊට පස්සේ ලිංගික ප්‍රජනනයේදී පියාගේ ශුක්‍රාණුයි මවගේ ඩිම්බයි නහවෙන්නේ. ඒතර මේ මොන ශුක්‍රාණුවත් එක්ක මොන ඩිම්බය ආවේද කියන්න බෑ. වෙන්න පුළුවන් සම්භාවිතා ගන්න. මේකත් එක්ක මේක ආවෙන්න පුළුවන්. එතකොට එන්නේ කැපිටල් R කැපිටල් R. මේකත් එක්ක මේක ආවෙන්න පුළුවන්. එතකොට එන්නේ කැපිටල් R සිම්පල් R. එහෙම නැත්නම් මේ ශුක්‍රාණුවත් එක්ක මේ ඩිම්බය ආවෙන්න පුළුවන්. එතකොටත් එන්නේ කැපිටල් R සිම්පල් R. කැපිටල් R සිම්පල් R. මේකත් එක්ක මේක ආවෙන්න පුළුවන්. සිම්පල් R සිම්පල් R. F1 පරම්පරාව කැපිටල් R තියෙන ප්‍රමුඛ ලක්ෂණ තියෙන නිසා මෙයාට දිව රෝල් කළ හැක. මම කෙටියෙන් දාන රෝල් කළ හැක. හරිද? මෙයාගේ සිම්පල් R තිබ්බට කැපිටල් R තියෙන ප්‍රමුඛ එක්කෙනා තියෙනවා ඒක තමයි මතුවෙන්නේ. ඒ නිසා මෙයාට දිව රෝල් කළ හැක. මෙයාගෙත් එහෙම කැපිටල් R තියෙනවා සිම්පල් R තිබ්බට සිම්පල් R නිලින එක්කෙනා යටපත් වෙනවා ප්‍රමුඛ එක මතුවෙනවා. ඒ නිසා මෙයාට දිව රෝල් කළ හැක. හැබැයි මෙයාගේ තියෙන සිම්පල් R දෙක විතරයි. ඒ කියන්නේ කැපිටල් R නෑ. එහෙනම් මෙයාගේ නිලින ලක්ෂණේ විතරයි තියෙන්නේ. ඒක මතුවෙන්න ඕනේ. ඒ කියන්නේ දිව රෝල් කළ නොහැක. රෝල් කළ නොහැක. එතකොට හරි. දරුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් හිටියොත් 3 දෙනෙක්ට දිව රෝල් කරන්න පුළුවන් එක්කෙනෙක්ට බෑ. 3ට එක අනුපාත වෙනවා. කතාව හරි. දිව රෝල් කිරීමේ හැකියාව ප්‍රමුඛ ලක්ෂණය කියලා අරන් දිව රෝල් නොකිරීමේ හැකියාව නිලින ලක්ෂණය කියලා ගත්තොත් මේ විග්‍රහය පැහැදිලි කරන්න පුළුවන්. හරියට හරි කතාව. එහෙනම් ප්‍රකාශ දෙකම හරිද? මේ පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ අතරින් A සත්‍යයි B අසත්‍යයි වැරදි. A අසත්‍යයි B සත්‍යයි වැරදි. A හා B යන දෙකම සත්‍යයි. ඒක තමයි උත්තරේ. A හා B යන දෙකම අසත්‍යයි. නෑ දෙකම සත්‍යයි. දෙකම සත්‍ය වෙන්න පුළුවන්. හරි. ඒ සත්‍යයි. දිව රෝල් කිරීමේ හැකියාව ආවේනික ලක්ෂණයක්. මේක අරගෙන පැහැදිලි කරන්න පුළුවන් මේ විග්‍රහය. කියන්නේ මේකත් හරි. දිව රෝල් කිරීමේ හැකියාව ප්‍රමුඛ ලක්ෂණ. දිව රෝල් එම හැකියාව නැති බවනි ලින් ලක්ෂණ දෙක. හරිද? එහෙනම් මේ අතරින් නිවැරදි ප්‍රකාශය A හා B යන ප්‍රකාශ දෙකම සත්‍යයි. ඊළඟට දුඹුරු පැහැති ඇස් ඇති පියෙකුට හා නිල් පැහැති ඇස් ඇති මවකට උපන් දරුවන් සියලු දෙනාම දුඹුරු පැහැති ඇස් ඇති අය වූව. මේ අනුව ඇස්වල වර්ණය ගැන කිව හැක්කේ කුමක්? දුඹුරු පාට ඇස් ඇති පියෙකුට. එතකොට පියාට තියෙන දුඹුරු පාට ඇස්.
නිල් පැහැති ඇස් ඇති මවකට මවට තියෙන නිල් පාට ඇස්. හරි. දරුවන් සියලු දෙනාම දුඹුරු පැහැති ඇස් ඇති අය. මේගොල්ලෝ ප්‍රජනනය කරාම F1 පරම්පරාවේ ආපු ඔක්කොම දරුවෝ දුඹුරු පාට ඇස්ලු තියෙන්නේ. අපි දන්නවා මෙහෙම හිතුවොත් පියා මේ දුඹුරු පැහැට නුමුහුම් කියලා හිතුවොත් ඒතර පියාගේ තියෙන දුඹුරු කියන ලක්ෂණය විතරයි. එමෙ දන්නකො නිකන් පියා කියන්නේ දුඹුරු පැහැති ඇස් තඳා නුමුහුම්. නුමුහුම් කියන්නේ යාගේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණේ යටපත් වෙලාවත් නැහැ. දෙකම ජාන දෙකම දුඹුරු පැහැති ඇස් වලට අදාළ. මව නිල් පැහැති ඇස් වලට නුමුහුම්. කියන්නේ මව ළඟ තියෙන නිල් පාට ඇස් කියන ලක්ෂණ විතරයි ඊට විරුද්ධ දුඹුරු පාට ලක්ෂණ කියන ලක්ෂණ ඇත්තෙම නැහැ. ඒතර මව ළඟ තියෙන දෙකම නිල් පාට ඇස් වලට අදාළ ජාන දෙක. එතකොට අනිවාර්යෙන් පියා ළඟ තියෙන දුඹුරු එක විතරනේ. පියාගෙන් අනිවාර්යෙන් F1 පරම්පරාවට දුඹුරු කියන ලක්ෂණය එන්න ඕනේ. මවගේ තියෙන නිල් කියන ලක්ෂණය විතරනේ ඇස් වල අදාළ වර්ණයට. එහෙනම් මවගෙන් හැම දරුවෙකුටම එන්න ඕනේ නිල්. ඒ නිසා හැම දරුවෙක් ළඟම F1 පරම්පරාවේ තාත්තගෙන් ආපු ඇස් වල දුඹුරු වර්ණයයි අම්මගෙන් ආපු ඇස් වල නිල් වර්ණය දෙකම තියෙනවා. දෙකම තියෙද්දි F1 පරම්පරාවේ මතුවලා තියෙන්නේ. මේ තියෙන දරුවන් සියලු දෙනාම දුඹුරු පැහැති ඇස් ඇති අය වූහ. ඒ කියන්නේ F1 පරම්පරාවේ මේ දෙකම හැමෝගේ ළඟ තියෙද්දි හැම වෙලාවෙම මතුවලා තියෙන උඩට දුඹුරු පාට. ඒ කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය දුඹුරු නිලින් ලක්ෂණය නිල්. දුඹුරු පැහැති ඇස් කියන එක ප්‍රමුඛයි. නිල් පැහැති ඇස් කියන එක නිලීනයි. එහෙනම් අහන්නේ නිල් ඇස් වර්ණයේ ප්‍රමුඛ බව නැහැ. දුඹුරු ඇස් වර්ණයේ ප්‍රමුඛ බව ඔව්. දුඹුරු ඇස් වර්ණයේ නිලීන බව නැහැ. දුඹුරු ඇස් වර්ණයේ නිලීන බව කියලා ආයෙත් තියෙන එක වෙන්න බෑ. දුඹුරු ඇස් වර්ණයේ ප්‍රමුඛ බවයි උත්තරේ. දුඹුරු ඇස් වර්ණයේ ප්‍රමුඛ බව තමයි උත්තරේ. දුඹුරු ඇස් වර්ණයේ ප්‍රමුඛයි. මොකද මවගෙනුයි පියාගෙනුයි දෙන්නගෙන් දුඹුරු නිල් දෙකම එනවා හැම එක්කෙනාටම. හැබැයි හැම වෙලාවෙම මතුවලා තියෙන දුඹුරු. ඒ කියන්නේ නිල් හැම වෙලාවෙම යටපත් වෙලා ප්‍රමුඛ ලක්ෂණේ දුඹුරු ඇස්. එහෙනම් දුඹුරු ඇස් වර්ණයේ ප්‍රමුඛ බවයි. හරි. right. 6 වෙනි ප්‍රශ්නේ. ෆොසිල යනුවෙන් හැඳින්වෙන්නේ. මම කිව්වා ෆොසිල යනු අතීතයේ සිටි ජීවත්ව සිටි බවට තියෙන ඕනෑම සලකුණක් ෆොසිලයක්. එහෙනම් ජීවීන්ගේ පරිණාමය පෙන්눔 කරන සාක්ෂි ඔව් ගන්න පුළුවන්. ඒකත් උත්තරේ හරි. පරිණාමය පෙන්눔 කරන සාක්ෂි ෆොසිල. අතීතයේ ජීවත්ව සිටි දැන් පෘථිවිය මත දක්නට නැති ජීවීන්. එහෙම කියන්න බෑ. එහෙමම කියන්න බෑ. අතීතයේ සිටි ජීවත්වදී දැන් නැති අය වෙන්න ඕනේ නැහැ. එදත් හිටියා අදත් හිටියේ නමුත් එදා හිටපු බවට සාක්ෂි. ඒක හරියටම ගන්න බෑ. අතීතයේ ජීවත්ව සිටියයි විශ්වාස කරන ජීවීන් ප්‍රාග් ඓතිහාසික ජීවීන් හෝ ඔවුන්ගේ කොටස් හෝ ඒ පිළිබඳ සාක්ෂි. වඩා ලස්සනයි මේ උත්තරේ. ප්‍රාග් ඓතිහාසික ජීවීන් හෝ ඔවුන්ගේ කොටස් හෝ ඒ පිළිබඳ සාක්ෂි. ෆොසිල. ජීවීන්ගේ පරිණාමය පෙන්눔 කරන සාක්ෂි කියන උත්තරෙත් හරි. අතීතයේ ජීවත් සිටි දැන් පෘථිවිය මත දක්නට නැති ජීවීන් කෙනෙක් ගන්න බෑ. එහෙමනම් දැන් මිනිස්සුන්ගේ ෆොසිල එනම් මිනිස්සුන්ට ෆොසිල කියලා જાතියක් නැති වෙන්න ඕන. මිනිස්සු එදත් හිටිය අදත් ඉන්නවනේ. දැන් පෘථිවිය මත දක්නට නැති ජීවීන්. නමුත් අපි දන්නවා මානව ෆොසිල හම්බ වෙනවා. ඒ කියන්නේ අතීතයේ ජීවත් වූ මානවයා ජීවත්ව සිටි බවට සාක්ෂි. නම් මේක වඩා හොඳයි. ප්‍රාග් ඓතිහාසික ජීවීන් අතීතයේ හිටපු ජීවීන් ඔවුන් හිටි බවට දැක්වෙන සාක්ෂි. හෝ ඔවුන්ගේ කොටස් හෝ ඒ පිළිබඳ සාක්ෂි. වඩා හොඳ උත්තරේ මේක. ෆොසිල. හරි මොකද අතීතයේ ජීවත්ව සිටි දැන් පෘථිවිය මත දක්නට නැති ජීවීන් කියලා නම් එහෙනම් මානව ෆොසිල හම්බ වෙන්න විදියක් නැහැ. මොකද මිනිසා දැනුත් ඉන්නවනේ. ඒක වෙන්න බෑ. හරි ඒක නිසා පරිණාමයේ සිදුවීමට හේතු වන්නේ පුද්ගලීන් වටපිටාවට සරලනසේ වෙනස් වීමයි. පරිණාමයේ සිදුවීමට හේතු වෙන්නේ ඒකද? නෑ නේද? පුද්ගලයන් වටපිටාවට සරලනසේ වෙනස් වීම නෙවෙයි. පරිණාමයේ සිදුවීමට හේතුව තමයි පරිසරය වෙනස් වෙනවා. ඒ වෙනස් වන පරිසරයට සෑම විටම ගැළපෙන අලුත් ජීවීන් බිහි වෙනවා. ඒක නිසා තමයි පරිණාමය වෙන්නේ. පරිසරය වෙනස් වෙනවා. ඒ නිසා මේ පරිසරයට වඩා අනාගතයේ වෙනස් වෙන පරිසරයට මේ පරිසරයේ ඉන්න ජීවීන් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා වෙනස් වන ජීවීන් හට ගන්නවා. පරිණාමය වෙන්නේ. පරපුරෙන් පරපුරට ලක්ෂණ සම්ප්‍රේෂණය වීම ප්‍රභේදන ඇති වී වැඩියෙන්ම වාසිදායක ඒවා ප්‍රවර්තනය වීම ජීවීන් පරිසරයට අනුවර්තනය වීම මේක තමයි උත්තරේ. ප්‍රභේදනට ගන්න අලුත් ලක්ෂණ වැඩියෙන්ම වාසිදායක ඒවා ප්‍රවර්තනය වීම. ප්‍රභේදන ඇති වී වැඩියෙන්ම වාසිදායක ඒවා ප්‍රවර්තනය වීම. ඒ කියන්නේ වැඩියෙන් වාසිදායක කියන පරිසරයට වඩාත් ගැලපෙනවා. ප්‍රභේදන හට ගන්න අලුත් ලක්ෂණ තියෙන ජීවීන් ඊළඟ පරම්පරාවට හට ගන්නවා. ඒ අතරින් ඒ පරිසරයට වඩා වාසි හොඳ උචිත හරි ජීවීන්
ඒ පරිසරය තුළ ප්‍රවර්තනය වීම. ප්‍රභේද නැති වී වැඩියෙන් වාසිදායක ඒවා ප්‍රවර්තනය වීම. ඒක තමයි උත්තරේ. පරපුරෙන් පරපුරට ලක්ෂණ සම්ප්‍රේෂණය වීම කියන්නේ ප්‍රවේණිය. තාවේනිය. ඒක වෙච්ච පළියටම මේ පරිණාමය වෙන්නේ නැහැ. ඒක වීම හරහා නව ලක්ෂණ හට ගන්න ඕනේ. දැන් තියෙන ජීවීන්ගෙන් අලුත් ලක්ෂණ හටගත්තේ නැත්නම් පරිණාමයක් වෙන්න බෑනේ. නව ලක්ෂණවත් ප්‍රභේදන හට ගන්න ඕනේ. ඒ ප්‍රභේදන අතර ඊළඟ පරිසරයට ගැළපෙන ඒවා ඉතුරු වෙලා අනික් ඒවා ඉවත් වෙන්න ඕනේ. අන්න පරිණාම. ප්‍රභේද නැති වී වැඩිම වාසිදායක ඒවා ප්‍රවර්තනීය වීම. ගෙවතු මෑශාකයක ප්‍රමුඛ හා නිලින ලක්ෂණය යන දෙකටම ජාන අඩංගු වී ඇති විට එම ශාකය පෙන්눔 කරන්නේ. ගෙවතු මෑශාකයක ප්‍රමුඛ සහ නිලීන ලක්ෂණ යන දෙකටම අදාළ ජාන අඩංගු වී ඇති එම ශාක පෙන්눔 කරන්නේ ප්‍රමුඛ ලක්ෂණ. ප්‍රමුඛයි නිලීනයි දෙකම තියෙන වෙලාවට හැම වෙලාවෙම මතුවෙන ප්‍රමුඛ ලක්ෂණය. එම ශාකය පෙන්눔 කරන්නේ ප්‍රමුඛ ලක්ෂණය. නිලින ලක්ෂණ නෙමෙයි එම ලක්ෂණ දෙකම පෙන්වන්නේ අතරමැද ලක්ෂණයක් පෙන්වන්නෙත් නෑ. ප්‍රමුඛයි නිලිනයි කියන්නේ එකක් ප්‍රමුඛයි අනික එක නිලින නම් දෙකම තියෙන වෙලාවට හැම වෙලාවෙම පෙන්වන්නේ ප්‍රමුඛ ලක්ෂණ. right. එක්තරා ශාක වර්ගයක රතු මල් හට ගැනීම ප්‍රමුඛ ලක්ෂණය වන අතර සුදු මල් හට ගැනීම නිලින ලක්ෂණය වේ. රතු මල් ප්‍රමුඛ එකලු. රතු මල් ප්‍රමුඛ එක. ඒකට තමයි කැපිටල් R කියලා දීලා තියෙන්නේ. ඒතර සුදු මල් හට ගැනීම නිලින ලක්ෂණ එක සිම්පල් R එනවා. හරි. සිම්පල් ලකුරන්නේ දෙන්නේ නිලින ලක්ෂණය. එක්තරා ශාක වර්ගයක රතු මල් හට ගැනීම ප්‍රමුඛ ලක්ෂණය වන අතර සුදු මල් හට ගැනීම නිලින ලක්ෂණය වේ. රතු මල් කැපිටල් R ද සුදු මල් සිම්පල් R ද යොදාගත් විට එම ශාක වර්ගයේ සුදු මල් හට ගන්නා ශාකේ ජාන සංයුතිය වේ හැකියි. සුදු මල් කියන්නේ නිලින ලක්ෂණය. එහෙනම් සුදු මල් එන්න නම් ඒ කියන්නේ නිලින ලක්ෂණේ මතුවෙන්න නම් ප්‍රමුඛ එක කොහෙත්ම නැති වෙන්න ඕනේ. මොකද යන්තම් හරි ප්‍රමුඛ එක තිබ්බොත් නිලින එක යටපත් වෙලා ප්‍රමුඛ එක තමයි මතුවෙන්නේ. එතකොට සුදු මල් කියන්නේ නිලින ලක්ෂණය. එහෙනම් ඒක මතුවෙන්න එම්බරි කියන්නේ එම ශාක වර්ගයේ සුදු මල් හට ගන්නා ශාකේ සුදු මල් කියන්නේ නිලින ලක්ෂණය මතුවෙන්න නම් ජාන දෙකම නිලින ජාන දෙක වෙන්න ඕනේ. එහෙනම් සිම්පල් R වුණොත් විතරයි ඔහොම වෙන්නේ. කැපිටල් R සිම්පල් R වුණොත් ප්‍රමුඛ එක මතුවෙනවා රතු වෙනවා නිලින සුදු මල් එක යටපත් වෙනවා. මේක වෙන්න බෑ. මේක වෙන්න ඕනේ. උත්තරේ සිම්පල් R. උත්තරේ මොකද්ද? සිම්පල් R. එවන අපි යමු ඊළඟ එකට. හිමෝෆීලියාවට වාහක කාන්තාවක්. හිමෝෆීලියාවට වාහක කියන්නේ එයාට හිමෝෆීලියාව නෑ. හැබැයි එයාගේ යටපත් වෙලා තියෙන හිමෝෆීලියා ජානය නිසා ඊළඟ පරම්පරාවට එයාගේ යන්න පුළුවන්. ඒයි වාහක කියන්නේ. එයාට හිමෝෆීලියාව නෑ. ඒ කියන්නේ එයාගේ නිරෝගී ජානය එයාට තියෙන නිසා අපි දන්න නිරෝගී ජානය ප්‍රමුඛයිනේ. හැම වෙලාවෙම රෝගී වුණාම නිලීන වෙනවනේ. එතකොට හිමෝෆීලියාට වාහකයි කියන්නේ එයාට හිමෝෆීලියාව නෑ. ඒ කියන්නේ එයාගේ ප්‍රමුඛ ජානය තියෙනවා. හැබැයි එයාලගේ යටපත් වෙලා දිනන නිලින් ජානය. ඒ නිසා එයාගෙන් ඊළඟ පරම්පරාවට ගිහිල්ලා ඊළඟ පරම්පරාවේ හිමෝෆීලියා රෝගියෙක් ඇති වෙන්න පුළුවන්. ඒකයි වාහක කියන්නේ. හිමෝෆීලියාට වාහක කාන්තාවක් නිරෝගී පුරුෂයෙකු අතර විවාහයෙන් ඇතිවිය හැකි දරුවන් පිළිබඳ නිවැරදි ප්‍රකාශය. ඒතර මෙහෙම බලමු අපි. ඒ කතාව අපි හරියට අවබෝධ කරගමු. මේ ඉන්නේ නිරෝගී පුරුෂයා. නිරෝගී පුරුෂයා. එතකොට නිරෝගී ජානයේ කැපිටල් අකුර දෙන්නේ ප්‍රමුඛයිනේ. කැපිටල් H දෙමු. හරිද? එතකොට නිරෝගී පුරුෂයා දිගටම නිරෝගී පුරුෂයෙකු අතර විවාහය. ඔව්. ඒක මෙහෙමනේ එතකොට. පිරිමිනේ. මේක වර්ණ දෙයනේ අඳින්න ඕනේ. මේ තියෙන X වර්ණ දෙය, මේ තියෙන Y වර්ණ දෙය. Y වර්ණ දෙය මත ඔය ජානේ නෑනේ. X වර්ණ දෙය මත තියෙන කැපිටල් H එක විතරයි තියෙන්නේ. මොකද මෙයා නිරෝගී නිසා අපි. අර වාහක කාන්තාව. වාහක කාන්තාව. එයා XX කාන්තාව. කැපිටල් X වාහකයි කියන්නේ එයා ළඟ ප්‍රමුඛ ජානය තියෙනවා. ඒ නිසා එයාට ලෙඩේ නෑ. නිරෝගී. හැබැයි එයා ළඟ යටපත් වෙලා තියෙනවා හිමෝෆීලියා ජානය. සිම්පල් H. හරි. දැන් මේ දින ප්‍රජනනය වුණොත් මොකද වෙන්නේ? හරි. ප්‍රජනනය වුණොත් ඊළඟ පරම්පරාවට ජන්මාණු හැදෙනකොට අපි දන්නවනේ ජන්මාණු හැදෙනකොට මේක එකකට යනවා. X1. මේක එකකට යනවා. ඊළඟට මේ Y එකත් එහෙමයි. Y එක වෙනම යනවා. ඒ පුරුෂයාගේ ශුක්‍රාණු. ස්ත්‍රීගේ ඩිම්බ හැදෙනකොට මේ X කැපිටල් H එක ඩිම්බයකට යනවා.
x simple h වර්ණ දෙක තව ඩිම්බයකට යනවා. දැන් මෙයාගේ ශුක්‍රාණුත් එක්ක මෙයාගේ ඩිම්බාණු මේකයි ආවුනොත් මෙතනින් එනවා x capital H මෙතනින් එන්නේ x capital H මෙයයි ආවුනොත් මෙතනින් එනවා x capital H මෙතනින් එනවා x simple h මේකයි ආවුනොත් මෙතනින් එනවා x capital H මෙතනින් එන්නේ y එක ඒකේ h දානයක් නැහැ මේකයි ආවුනොත් මෙතනින් එනවා x simple h මෙතනින් එන්නේ y එක එතන බලන්න මෙයා x නිසා ගැහැණු නිරෝගී ගැහැණු මෙයා x නිසා ගැහැණු හැබැයි නිරෝගී කැපිටල් H එක තියෙන නිසා හැබැයි වාහකයි යටපත් වෙලා තිනවා නිරෝගී වාහක ගැහැණු ඒ කියන්නේ ගැහැණු අය ළමයි දෙන්නටම ලෙඩේ නැහැ මෙයා xy පිරිමි ළමයි කැපිටල් H එක තියෙන නිසා නිරෝගී පිරිමි මෙයා xy තියෙන නිසා පිරිමි ළමයි සිම්පල් H එක තියෙන නිසා රෝගී පිරිමි ඒ කියන්නේ මොකක්ද? උපදින දරුවන්ගෙන් ගැහැණු ළමයි එක්කෙනෙක්ටවත් ලෙඩේ නැහැ. හැබැයි උපදින පිරිමි ළමයින්ගෙන් දෙන්නයි එක්කෙනෙක් නිරෝගී එක්කෙනෙක් භාගයක් හිමෝෆීලියාව තියෙනවා. කාගෙන්ද ආවේ? අම්මගේ. මොකද වාහක කාන්තාවගෙන් තමයි ආවේ. තේරෙනවද? එහෙනම් මේ විදිහට නිරෝගී පුරුෂයෙකුයි වාහක කාන්තාවකුයි විවාහපත් වුණොත් ඊළඟ පරම්පරාවේ උපදින ගැහැණු ළමයි එක්කෙනෙකුටවත් හිමෝෆීලියා වෙන්නේ නැහැ. හැබැයි පිරිමි ළමයින්ගෙන් හරි අඩක් හිමෝෆීලියා රෝගයෙන් පෙළීමේ සම්භාවිතාවයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? මොන ප්‍රශ්නේ අහන දේ බලන්න. හිමෝෆීලියාවට වාහක කාන්තාවක් නිරෝගී පුරුෂයෙකු අතර විවාහයෙන් නැති විය හැකි දරුවන් පිළිබඳ නිවැරදි ප්‍රකාශ කොහොමද? සියලුම දරුවන් නිරෝගී හෝ වාහක වේ වැරදි. සියලුම දරුවන් නිරෝගී වෙන්නෙත් නැහැ වාගේ දැන් මෙයා වාහක නැහැනේ. ඒ වගේම අරයා නිරෝගීත් නැහැ පිරිමි ළමයා. කිසිදු දරුවෙකුට රෝගී තත්ත්වය ඇති නොවේ වැරදි. සියලුම දරුවන් රෝගී හෝ වාහක අවස්ථාවේ හෝ වේ. නෑ ඒත් වැරදි. සියලුම දරුවන් රෝගී හෝ වාහක අවස්ථාවේ ඒත් නෑ. මෙයා නිරෝගී. හරි. ගැහැණු දරුවන් වාහක හෝ නිරෝගී වන අතර හරි. මේ ගැහැණු ළමයා වාහකයි මෙයා නිරෝගී. පිරිමි දරුවන් නිරෝගී හෝ රෝගී වේ. ඔව් පිරිමි දරුවන් එක්ක නිරෝගී නැත්නම් රෝගී. මේක තමයි නිවැරදි උත්තරය. හරි. ගැහැණු දරුවන් වාහක හෝ නිරෝගී වන අතර පිරිමි දරුවන් හරි අඩක් රෝගී වෙන්න පුළුවන්. ඊටු අය නිරෝගී වෙන්න පුළුවන්. රෝගී නිරෝගී. පැහැදිලි? හරි. එතකොට මේ ඥාන සටහන ටක් ගාලා කටු වැඩ කොලේක ඇඳ ගන්න ඕනේ මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට. හොඳ පාඩමක්. ඒකයි මේක අපි හිතන තරම් සරල නෑ. අහන ප්‍රශ්නත් සරල නෑ. නමුත් හරියට ඉගෙන ගත්තම කිසි දෙයක් අමාරුත් නෑ. පහත දක්වා ඇති ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණුද වැරදි නම් කතර ලකුණුද දාන්න. දැන් හරි වැරදි දාන්න තියෙන්නේ අපිට. ආවේනිය පිළිබඳ ඉගෙනීම ප්‍රවේණි විද්‍යාව නම් වේ. අපිට ඉගෙන ගත්තා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණ ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම ආවේනිය. ඒ ගමන් කරන ආකාරයේ ප්‍රවේණිය. අන්නේ ප්‍රවේණිය පිළිබඳව හැදෑරීම ප්‍රවේණි විද්‍යාව. ආවේනිය පිළිබඳව ඉගෙනීම ප්‍රවේණි විද්‍යාව නම් වේ. හරි දෙන්න පුළුවන්. ගමන් කරන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න එක ප්‍රවේණි විද්‍යාව. ආවේනිය කියන්නේ ගමන් කිරීම, ගමන් කරන ආකාරයේ ප්‍රවේණිය, ඒ ගමන් කරන ආකාරයේවත් ආවේනිය නැත්තම් ප්‍රවේණිය පිළිබඳ හැදාරන විශේෂ ශාස්ත්‍රීය ප්‍රවේණි විද්‍යාව. ඒක හරි. ආවේනිය පිළිබඳ ඉගෙනීම ප්‍රවේණි විද්‍යාව නම් වේ. සිම්පල් T මගින් දෙමුහුම් ජීවියෙක් නිරූපණය කරයි. දෙමුහුම් ජීවියෙක් නිරූපණය කරයි. දෙමුහුම් කියන්නේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණයි. ඒක වෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. මොකද සිම්පල් T නේ. දෙමුහුම් ජීවියෙක් කියන්නේ උතන මෙතන අහන්නේ විෂම යුග්මක ජීවියෙක් කියන එක. විෂම යුග්මක නෑනේ. මේක සම යුග්මකයිනේ. ඒ නිසා ඒක වැරදි. ආවේනී යනු දෙමව්පිය ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වීමයි. ඔව් දෙමව්පිය පරම්පරාව වලින් දරු පරම්පරාවට ලක්ෂණ ගමන් කිරීම ආවේනී. ඒක හරි. ආවේනී යනු දෙමව්පිය ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වීමයි. ඒ ආවේනීය සිදුවන ආකාරයේ ප්‍රවේණිය. ගමන් කරන ආකාරය ඒ පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීම් ප්‍රවේණි විද්‍යාව. ඒතර ආවේනී යනු දෙමව්පිය ලක්ෂණ. ඒ කියන්නේ මව්පිය පරම්පරාව ලක්ෂණ ඊළඟ දරු පරම්පරාවට ගමන් සම්ප්‍රේෂණය වීම. ඒක හරි. රතුකොළ වර්ණාන්ධතාවයේ පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් අතර දක්නට ලැබේ. වැරදිනේ.
රතු කොළ වර්ණ තව එක්ස් ලිංග වර්ණ දෙය මත ප්‍රතිබද්ධ අර හිමෝෆීලියා වගේ එකක්. කාන්තාවන් අතර අඩුයි ආන්තාව තමයි වාහකයෝ පිරිමින් අතර තමයි බහුල පිරිමින්ට තමයි වැළඳෙන්නේ. නම් මේ කතාව වැරදි. ජීවියාගේ ලක්ෂණ ජාන මගින් තීරණය කෙරේ. ජීවියාගේ ලක්ෂණ ජාන මගින් තීරණය කෙරේ. මෙහෙමයි. ඒක 100%ක් හරි නෑ. ජීවීන්ගේ හැම ලක්ෂණෙම ජාන මගින් තීරණය කරන්නේ නෑනේ. ජීවීන්ගේ ආවේනික ලක්ෂණ ජාන මගින් තීරණය කරනවා. ආවේනික ලක්ෂණ. ජීවිත කාලය තුල හදා ගන්න ලක්ෂණ ජාන මගින් තීරණය කරන්නේ. දැන් මේ කියන්නේ ජීවියාගේ ලක්ෂණ ජාන මගින් තීරණය කරන්නේ. ඒ කතාව වැරදි. හැම ලක්ෂණෙම තීරණය කරන්නේ ඇතැම් ලක්ෂණ තමයි ජාන මගින් තීරණය කරන්නේ. ඒ අනුව ඒ කතාව වැරදි. හරිද? ජීවියාගේ ලක්ෂණ කිව්වම එතන අපිට කියවෙන්නේ ආවේනික ලක්ෂණ කියලා. දැන් මෙහෙම කියවනම් ජීවියාගේ ආවේනික ලක්ෂණ ජාන මගින් තීරණය කරේ හරි. ජීවීන්ට තියෙන ආවේනික ලක්ෂණ, ආවේනික නොවන ලක්ෂණ. ඒතර හැම එකම ජාන මගින් තීරණය වෙන්නේ නැහැ. නිසා ඒ කතාව පිළිගන්න බෑ අපිට. පහත දක්වා ඇත්තේ ජනකයන්ගෙන් ජනිතයන්ට ලක්ෂණ උරුම වන රටාව පෙන්වන සටහනකි. ප්‍රවේණික සටහන. ඒ ස්තන් පුරවන්න. අන්න බලන්න ස්වාමින් වහන්සේ මෙන්න බාන දරුවනේ. දැන් මෙතන කැපිටල් T සිම්පල් T ජීවියාගේ මේ ජන්මානු හැදෙනකොට කැපිටල් T එකකට ගියා නම් සිම්පල් T එක අනික එකට යන්න ඕනේ. මෙයා කැපිටල් T සිම්පල් T ජීවියා ජන්මානු හැදෙනකොට ඌණු විභාජන වර්ණ දෙක වෙන් වෙනකොට කැපිටල් T එක එකකට යනවා සිම්පල් T එක එකකට යනවා. එකක් දීලා තියෙනවා. ඊළඟට දැන් හා වෙන්නේ මෙයාගේ ජන්මානුත් එක්ක මෙයාගේ ජන්මානු. මෙයාගේ ජන්මානුත් එක්ක මෙයාගේ ජන්මානු හා වෙන්නේ. දැන් මුලින්ම ආලා තියෙන්නේ මේකත් එක්ක මේක. මේකයි හා වුණොත් අන්න එතන පොඩ වරද්දලා මේ සටහනේ තියෙන්නේ මේකයි හා වුණොත් එන්නේ කැපිටල් T. නමුත් එයා පිළිලා තියෙන්නේ කැපිටල් T සිම්පල් T කියලා. ඇත්තට මේක මේ දෙකනේ ආවෙ නෙමෙයි. කැපිටල් T එන්නේ. ඒක මේ සටහනේ වැරද්දා. නමුත් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපිට හිස් කොටුව නෙවෙයි තියෙන්නේ. මේ දෙන්න හා වුණොත් මෙතනින් කැපිටල් T මෙතනින් සිම්පල් T. කැපිටල් T සිම්පල් T. ඊළඟට මේ දෙන්න හා වුණොත් මෙතනින් කැපිටල් T මෙතනින් සිම්පල් T. කැපිටල් T සිම්පල් T. ඊළඟට මේ දෙන්න හා වුණොත් මෙතනින් සිම්පල් T මෙතනුත් සිම්පල් T. සිම්පල් T සිම්පල් T. මේක උස ශාකයේ නුමුම් උස ශාකය. මේවත් උස මොකද සිම්පල් T තිබ්බට කැපිටල් T තියෙන නිසා මතුවෙන්නේ කැපිටල් T එක. සිම්පල් T එකේ යටපත් වෙනවා. මිටි ජානේ ලක්ෂණේ යටපත් වෙනවා. මේකේ මිටි විතරයි තියෙන්නේ. සිම්පල් T විතරයි ඒක මතුවෙනවා. හරි. ඒක තමයි මෙතන මේ ඒගොල්ලන්ගේ සටහනේ වැරද්දා. නමුත් ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපිට පුරවන්න තියෙන ටිකට අපිට පුරව ගන්න පුළුවන්. නමුත් මෙතන අපි ඒක හදාගමු. මේ දෙන්න හවුනම මෙතනින් කැපිටල් T මෙතනින් කැපිටල් T නේ එන්න ඕනේ නේද? හරි. ඊළඟට හොඳයි. ඔන්න අපිට තියෙනවා හොඳ ප්‍රශ්නයක්. මේකක් හොඳ ප්‍රශ්නයක්. දක්වා ඇති සටහන තුළට මෙම වචන සුදුසු පරිදි යොදන්න. ජාන ප්‍රවේණි විද්‍යාව ලක්ෂණ. ජාන ප්‍රවේණි විද්‍යාව ලක්ෂණ. හරි. එතකොට ජාන මගින් ගෙන යයි. මොනවද ජාන මගින් ගෙන යන්නේ? ජාන මගින් ඊළඟ පරම්පරාවට ගෙන යන්නේ ආවේනික ලක්ෂණ. පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණවත් ආවේනික ලක්ෂණ. එහෙනම් මෙතනට එන්න ඕනේ ලක්ෂණ කියන වචනනේ. ලක්ෂණ. ජාන මගින් ඊළඟ පරම්පරාවට අරන් යන්නේ ලක්ෂණනේ. ජාන මගින් ගෙන යන්නේ ලක්ෂණ. එහෙනම් මෙතනට ලක්ෂණ. ඊළඟ මේවා සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳ ඉගෙනීම. මෙතන මේ ලක්ෂණ කියන අදහස් කරන්නේ ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ආකාරය පිළිබඳ ඉගෙනීම විශේෂ හේතුවේ ප්‍රවේණි විද්‍යාව. එහෙනම් ප්‍රවේණි විද්‍යාව කියන වචනේ මෙතනට. ප්‍රවේණි විද්‍යාව. පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ගමන් කරන ආකාරය පිළිබඳව මේ ලක්ෂණ ගමන් කරන ආකාරය පිළිබඳව ඉගෙනීම ප්‍රවේණි විද්‍යාව. හරි. එතකොට ජාන මගින් ගෙනියන්නේ ලක්ෂණ. එතකොට ඒ ලක්ෂණ ගෙනියන්නේ කවුද? ජාන. මේ ලක්ෂණ ඊළඟ පරම්පරාවට ගෙනියන්නේ නම් මෙතනට ජාන. දැන් හරි. මොකද මේ වචන තුනේ දාන්න තියෙන්නේ. ජාන තියෙනවා. ජාන මගින් ඊළඟ පරම්පරාවට ලක්ෂණ අරයි යනවා. ඒ ලක්ෂණ පිළිබඳව කෙරෙන විද්‍යානුකූල හැදෑරීම ලක්ෂණ සම්ප්‍රේෂණ ආකාරය පිළිබඳව හැදෑරීම ප්‍රවේණි විද්‍යාව. ඒතර මේ පැත්තෙන් මොකද තියෙන්නේ? ජාන පිළිබඳව විද්‍යාත්මක හැදෑරීම ප්‍රවේණි විද්‍යාව. ඒකත් හරිනේ. ජානනේ අරයි යන්නේ පරම්පරාවට. ඒ අරන් යන ලක්ෂණ පිළිබඳව හැදෑරීම ප්‍රවේණි විද්‍යාව. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා ජාන පිළිබඳව හැදෑරීම තමයි ප්‍රවේණි විද්‍යාව. එහෙනම් පැහැදිලි. හරි. අවබෝධ වුණා. එහෙනම් මේ ලස්සන වචන තුන ගානට ඒ විදිහට ගැලපෙන විදිහට දාන්න ඕනේ. මෙතනට ලක්ෂණ, මෙතනට ජාන, මෙතනට ප්‍රවේණි විද්‍යාව. පැහැදිලි? ඔන්න එහෙනම් අපි අපේ පස්වන ශ්‍රේණියේ මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාවේ අපිට නියමිත පාඩම් 7ම ඉතා සාර්ථකව ඉවර කරා. සාර්ථකව ඉවර කරා විතරක් නෙමෙයි ඒ හැම පාඩමකම තිබිච්ච අභ්‍යාස සාකච්ඡා කරලා
ඉවර කරා. ඒ අනුව යමින් අපි 7 වෙනි පාඩමෙත් අභ්‍යාස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසානයක් කරා. ඉතින් 5 වන ශ්‍රේණිය තමයි ඔබ වහන්සේලාගේ සාමාන්‍ය පෙළට නියමිත පාඩම් ටික තිබුණේ. සියල්ල හොඳින් සාකච්ඡා කරලා අවසානයක් කරා. ඉතින් මේවා නැවත පරිශීලනය කරන්න, හොඳින් ඉගෙන ගන්න, තමන්ගේ හිතත් එක්කම ප්‍රශ්න කරන්න. මේ සම්බන්ධ යම් ගැටලුවක් ඇති වුණොත් නැවත නැවත මගේ මේ මම කරපු පාඩම් ටික නැවත නැවත නිරීක්ෂණය කරලා ඒවා හොඳින් පරිශීලනය කරලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියමින් හැම වෙලාවෙම අභ්‍යාස වලට පිළිතුරු ලියන්න. එතකොට මේ 5 වන ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ වහන ඕනෑම ගැටලුවකට ඔබ වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට, මේ දරුවන්ට උත්තර ලියන්න පුළුවන් වෙනවා. හොඳයි. එහෙමනම් තවත් ඉදිරි පාඩමකදී නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතිව මේ පාඩමෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ස්වාමීනි.